පන්සිල් ඒවන් සර්ණයි සියලුම දෙනාට අදත් අපට අවස්ථාව උදා වෙලා තියෙනවා අපේ ධර්ම සාකච්ඡාව පටන් ගන්න. අපි සාකච්ඡාවට පෙර පන්සිල් සමාදන් වෙමු. පන්සිල් සමාදන් වෙන සූදානම් වෙන්න. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං ආමබන්තේ පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි ආමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තම්බං ආමබන්තේ හොඳයි පින්වත්නි අදත් අපිට අවස්ථාව උදා වෙලා තියෙනවා අපේ ධම් සාකච්ඡාව පවත්වන්න ආරම්භ කරන්න. අපේ ගුරුතුමා ගිය සතියේ අපිට විශේෂයෙන්ම ඉගැන්වුවේ සම්තිර්ණ සිත සහ සම්පටිච්ඡන සිත ඊට ඉස්සෙල්ලා මම හිතන්නේ අපිට ඊටමත් වැදගත් කාරණා ටිකක් කියලා දුන්නා මේ සංස්කාර සම්බන්ධයෙන්. මම හිතන්නේ දෙනුම හුඟක් ප්‍රයෝජනවත් වෙයි. මම අපේ සුරත් මහත්තයාට ආරාධනා කරනවා සුපුරුදු පරිදි අපිට පොඩි කෙටි මතක් කිරීමක් කරලා අපි ධම් සාකච්ඡාවට ආරම්භයක් ලබා දෙන ලෙස මට හිතුණා දැන් එතෙන්දී අපේ සංස්කාර ගැන කතා කරනකොට අර සංස්කාරවල ශක්ති මාරු වීම ගැන සහ අර සංස්කාරවලට ආහාර වෙන දේවල් ගැන හතරක් ගැන අපේ ගුරුතුමා කතා කළා. මම හිතනවා ඒවා අපේ මේ අවබෝධයට සහ අපේ එදිනදා ජීවිතයට යම් ආකාරයක යොදාගත හැකි දේවල් කියලා අපි ඒ ගැන සාකච්ඡා කරමු අපේ ආරම්භයෙන් පසුව. හොඳයි දරුවන් සරණයි. අද දම් සභා මණ්ඩපයට වැඩම කළ අපේ මෙහෙණින් වහන්සේ ඇතුළු
සියලුම කල්යාණ මිත්‍රයන්ගෙන් අවසරයි. ගිය සෙනසුරාදා අපේ අභිධර්ම පාඩමට අනුව අපි දහම් සාකච්ඡාව පිළිබඳ අපේ මානසිකාරය දිගහැරියොත් එතෙන්දී ගුරුතුමා අදියර 3ක් පමණ යටතේ තමන්ගේ ධර්ම විස්තරය ඉදිරිපත් කළ බව මට මතක් කරන්න පුළුවන්. පළමුව අදියර විදියට එතුමා සංස්කාර පිළිබඳව ඉදිරිපත් කරා කරුණු සමූහයක් සංස්කාරවල ස්වභාවය ගැන. ඊළඟට ඒ සංස්කාර ස්වභාවයෙන් ඊළඟට ඒ සියුම් බව පෙන්නලා එහි අපට ගෝචර නොවන කොටසක් තියෙන බව පෙන්නවා. ඉන් පස්සේ ඒ ඒ මානසිකාර කරපු දේ එතුමා අනාගතයේදී අපි ඉගෙන ගන්න යන චිත්ත වීතිවල මේ අපට ගෝචර නොවන කොටස තේරුම් ගන්න මේක අපිට වැටහෙන දෙයක් බවට පත් කරගන්න අවශ්‍ය ප්‍රත්‍ය ලබා දෙන්න එතුමා ඒ කොටස විස්තර කරේ කියලා මම හිතනවා. මොකද අපිට චිත්ත වීතිවල සිතෙන් සිතට මේ හටගන්න සියුම් බව අපට ගෝචර නොවන කරුණක් නිසා. මොකද අපි ඉගෙන ගන්න යන චිත්ත වීතිවල ඒ ස්වභාවය අපි දැක ගන්න යන නිසා. ඉතින් එතෙන්දී ඒ අපි පිහිටුවා ගත යුතු ශ්‍රද්ධාව පිහිටුවා ගන්න අපට උපකාර වෙන ධර්මතා ස්වභාවය අපිට සංස්කාර ධර්මතා ඇසුරෙන් එතුමා පෙන්වා දුන්නා. ඉතින් අපි ඒක තමයි දෙවෙනි අදියර යටතේ එතුමා විස්තර කරේ. වගේම තුන්වෙනි කොටස විදියට අද මේ වෛද්‍යතුමා අහපු ප්‍රශ්නයට අදාළ කොටස් සාකච්ඡා වුණා. ඉතින් ඊයේත් අපේ දහම් සාකච්ඡාවේදී මම මතු කළේ මේ සංස්කාර ලෝකයේ මේ ස්වභාවය අපිට වැටහෙන අයුරින් අපි තේරුම් ගත්තාම අපිට ඒ ටික අපිට ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් වෙද්දී අපිට කිසිම හේතුවක් නැහැ එච්චර සංස්කාර ලෝකයේ එච්චර මේ සියුම් අපි නොදැක්ක දෙයක් අපිට අපි පස්සේ නුවණ උපදවාගෙන ඒ දේ දැක ගන්නකොට අපේ ඥාණයට ගෝචර වෙන සීමාව එහා තියෙන දේ බුදුරජාණන් වහන්සේ දැකලා විස්තර කරාම අපිට ගෝචර වෙන සීමාවේ උන්වහන්සේ විස්තර කරපු දේවල් ඒ විදිහටම වෙන බව අපිට ප්‍රත්‍යක්ෂ වෙනවා නම් අපිට ගෝචර නොවන සීමාවේ තිබෙන දේවලුත් උන්වහන්සේගේ වචනේ විදිහටම පිළිගැනීම තර්කානුකූල බව ඒක නියම ආකාරයට අපේ ශ්‍රද්ධාව අපව ගෙනියන්නේ නිවැරදි තැනකට බව ඒ අපේ ශ්‍රද්ධාවේ ස්වභාවය අනිත් අර වෙනත් ඇදහිම් ක්‍රමවල තියෙන අමූලික ශ්‍රද්ධාවෙන් වෙනස් වෙන ආකාරය ගැනත් අපි ඊයේ ධර්ම සාකච්ඡාවේදී කරුණු මතු කළා. ඉතින් අපිට ඊට සහභාගී වෙච්ච රොෂාන්ත මහතා ඇතුළු බොහෝ සරත් මහත්මයා ඔබතුමා ඇහෙන්නේ නැතුව ගියා. දැන් ඇහෙනවද? දැන් ඇහෙනවා. ඔව්. අපිට හොඳ දහම් පරයයන් ඒ සම්බන්ධව කතා කරන්න ලැබුණා. ඉතින් අදත් මම ඒ විදිහටම කරුණු නැවත මතු කරගත්තොත් අපිට මේ සංස්කාර ලෝකයේ බුදුරජාණන් වහන්සේ තමයි ඉදිරිපත් කරේ. දර්ශන දිහා බැලුවත් යම් ආකාරයකට මේ සත්වයා දුක් විඳිනවා ඒ වගේම නැවත නැවත ගමන් කරනවා කියලා ඒ සත්වයාට මුහුණ දෙන්න වෙන මේ සිද්ධි දාමයක් ජීවිත ප්‍රවෘත්ති එකින් එක එකතු කරලා යම්කිසි විදියකට සංස්කාරය කියන එක හින්දු ආදී ආගමික දර්ශනවල ගොඩනංවලා පෙන්වනවා. නමුත් එතන තියෙන්නේ සාස්වත දෘෂ්ටියක්. ඒ වගේම තවත් පිරිසක් අර උච්ඡේද විදියට ලෝකය දකිනවා. ඒගොල්ලන්ටත් මේ කියන ධර්මතා යම් විදියකට පේනවා. නමුත් ඒගොල්ලන්ට මේ පැවැත්ම මේවායි නැවත නැවත ඇතිවීම එච්චර විශේෂයෙන් සත්වයක් සම්බන්ධයෙන් ඒක ඒගොල්ලෝ පිළිගන්න සූදානම් නැහැ. ඉතින් ඔහොම තියෙන තැනකදී මේ දෙපැත්තක තියෙන වැරදි දෘෂ්ටි දෙකකින් ලෝකය හැදිලා තියෙද්දි බුදුරජාණන් වහන්සේ මේ දෘෂ්ටි දෙකේම වැරද පෙන්නලා මේකේ තියෙන ඇත්තම කතන්දරේ පෙන්නනවා පටිච්ච සමුප්පාදයෙන්. මෙන්න මේ විදිහේ ධර්මතා ස්වභාවයක් තියෙනවා. ඒ ධර්මතා ස්වභාවය හටගෙන පැවතිලා නැති වෙනවා ෂණිකව. ඒ වගේම මේ ෂණිකව ඒ සිදුවීමේ ප්‍රතිඵලයක් විදිහට මේවා
පරම්පරා විදියට පවතිනවා. ඒක සන්තති විදියට හැම කෙනෙකුටම දැක ගන්න පුළුවන්. නමුත් බුදු කෙනෙකුගේ නුවණට විතරයි අර ෂණික හට ගැනීම දැක ගන්න පුළුවන්. අන්න එතන ඒ අරමුණු කරලා ඒ ෂණය තුල තියෙන ස්වභාවයේ ඇත්තම ලක්ෂණය තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය. එතනින් මේ විස්තර කරලා ලෝකය ඒ හටගන්න ස්වභාවය නැති වෙන ස්වභාවය ඒවට ලක් වෙන ධර්මතා ටික ඒ ධර්මතා ඒ විදියට හැසිරෙන නිසාමයි මේ ලෝකෙ මේ විදියට තියෙන්නේ කියන එක පෙන්නලා දුන්නා. ඉතින් අන්න ඒ විදියට මේ ලෝකේ හටගෙන පැවතිලා නැති වෙන ස්වභාවයට අයිති සියලුම ධර්මතා ටික සංස්කාර විදියට දක්වුවා. මේක අභිධර්ම පිටකයට සියුම් කරාම මේවා චිත්ත චෛතසික රූප කියලා අපි දැනගන්නවා. නමුත් සූත්‍ර පිටක මට්ටමින් ගත්තොත් අපිට නාම රූප කියන තැනකින් දැක ගන්න පුළුවන් මේ තමයි සංස්කාර ලෝකය. ඉතින් මෙන්න මේ සංස්කාර ලෝකයේ ස්වභාවය තමයි මේ සිද්ධි හරිම රළු තැනක ඉඳලා හරි සියුම් තැනකට දැක ගන්න පුළුවන්. ඉතින් ඒ අන්තිම සියුම් තැන අපිට ගෝචර වෙන්නේ අපිට මේක සම්මර්ෂණය කරලා ගත්තහම අපිට දැක ගන්න පුළුවන් මට්ටම තමයි අපිට යම් විදිහකට අපිට මේ පරමාර්ථ ධර්මතා ගැන සුතමේ වශයෙන් අහලා දැනගත්තාම ඒ ටික අපිට චින්තාමය වශයෙන් මනසිකාර කරලා යම් විදියකට භාවනා මනසිකාරයකට ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්. එතෙන්දී අපිට වැටහෙන දෙයක් තමයි රූප සහ නාම විදියට මේ දෙක වෙන් වෙන බව. අන්න ඒ විදියට නාම රූප පරිච්ඡේද කරගන්න පුළුවන් වුණාම අපිට මේ සංස්කාර ධර්මවල හට ගැනීම වැයවීම දැක ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි යම් විදියකට ගමන් කරනවා උදයවය ඥානයේ දේශයට. ඉතින් අන්න එතෙන්දී මේ සිද්ධි ගත්තාම රළු මතු ස්වභාවයකින් අපිට මුලින් වැටුණාට පස්සේ අපේ නුවණ දියුණු වෙනකොට අපිට මේ සිද්ධි සියුම් කරගන්න පුළුවන්. අපි කලින් නිකම්ම දැකගත්ත මිනිහෙක් සත්වෙක් කියලා අපි සම්මුතියේදී දැකගත්ත දේ අපිට නාම රූප මට්ටමට සියුම් කරලා අරගෙන මේකේ තියෙන හටගෙන නැති වෙන ස්වභාවය ඒ සම්මුතික විදියට අපි ඒ සත්වයා පුද්ගලයා විදියට දැකගත්ත සම්මුතියේ තියෙන හටගත් ස්වභාවය නැති වෙන ස්වභාවය පටිච්ච සමුප්පන්නව හටගත් බව අපේ නුවණට අපිට දැක ගන්න පුළුවන් වෙනවා. එතකොට අපිට එතන හටගත් අනන්‍යතාවය නැවත ඒ හේතු ටික බිඳිලා ගියාම ඒ අනන්‍යතාවය එතනින් අවසන් වෙන බව. ඒ වගේම වෙනත් අනන්‍යතාවයකින් හටගන්න බව අපිට දැක ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ විදිහට අපිට තේරුම් යනවා මේ දිගින් දිගට භවයේ ගමන් කරන එකම සත්වයක් කියලා දෙයක් නැහැ. මේ තියෙන්නේ ධර්මතාවල සකස් වීමක් කියන තැනට આવම අපිට ශාස්ත්‍රත දෘෂ්ටියනුත් මිදිලා උච්ඡේද දෘෂ්ටියනුත් මිදිලා හරි පටිච්ච සමුප්පන්න නිවැරදි සම්මාදිට්ඨියට එන්න පුළුවන් වෙනවා. ඉතින් මේ සංස්කාර ධර්මතාවල මේ ඒ ස්වභාවය අර රළු විදියට වගේම මේ නුවණ දියුණු වෙනකොට ගොඩක් සියුම් තැනකින් අපිට දැක ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට සංස්කාර ලෝකේ අපිට ගෝචර වෙන සීමාවේ තියෙන්නේ පරම්පරා විදියට තියෙන ධර්මතාවල ඒ පරම්පරා ස්වභාවයේ ස්කන්ධ විදියට අපිට දැක ගන්න පුළුවන් වෙනවයි කියන්නෙම අපිට අර උදේවැය දිහා බලන්න පුළුවන් නුවණ අපිට යම් තරමකට දියුණු වෙන කාරණේ. ඉතින් ඔන්න ඊට පස්සේ අපි අර චිත්ත වීතිවල තියෙන අර මනෝවිඤ්ඤාණක මට්ටමේ සිත් පහ ගැන අපි කතා කරා. අහේතුක සිත් ඇතුලේ තියෙන කුසල් පැත්තෙන් හටගන්න අහේතුක සිත් මනෝවිඤ්ඤාණික අහේතුක සිත් දෙකක් උපේක්ෂා සහගත සම්තිරණය හා සම්පටිච්ඡඤ්ඤ සිත. ඒ වගේම කුසල පැත්තෙන් හටගන්න උපේක්ෂා සහගත සම්තිරණය සෝමනස්ස සහගත සම්තිරණය වගේම උපේක්ෂා සහගත සම්පටිච්ඡඤ්ඤය කියන සිත් ගැන එදා කතා කළා ගුරුතුමා. ඉතින් ඔන්න ඔය විදිහ කරුණු කාරණා ටිකකින් තමයි මට සිහිපත් කරන්න පුළුවන් එදා අපි සාකච්ඡා කරපු කරුණු. ඉතින් මම නැවත දොස්තර මහත්මයාට බාර දෙනවා සාකච්ඡාව ඉදිරියට ගෙනියන්න. තෙරුවන් සරණයි. බොහොම පිං සුරත් මහත්මයා. මම ගෞරවයෙන් ආරාධනා කරනවා අපේ මෙහෙණින් වහන්සේට. දැන් අපේ සුරත් මහත්මයා කිව්වා මේ සංස්කාර ලෝකය ඇත්තටම මේවා සන්තති වශයෙන් තමයි දැනෙන්නේ. අපිට සාමාන්‍ය මිනිස්සුන්ට දැනෙන්නේ සන්තති වශයෙන්. මම හිතන්නේ අපිට දැන් මේ දහම් සාකච්ඡාවේදී මේ වගේ අවස්ථාවල යම් කෙනෙක් පැහැදිලි කරනකොට අපිට තේරෙනවා මේක
සන්තති වශයෙන් තිබුණාට මේක ඇති වෙනව නැති වෙනව මොහොතක් පාසා එමය කියලා. ඒ වුණාට අපිට සාමාන්‍ය ජීවිතේට ගියාම සාමාන්‍යයෙන් අපි වෙනත් වැඩක් කරනකොට හෝ මේකට තනිකරම හිත නොකරන අවස්ථාවල් හුඟක් තියෙන ජීවිතේ. ඒ අවස්ථාවලදී අපිට තනිකරම හිතෙන මේක ඇත්තම පවතින දෙයක් වගේ තමයි අපි උගදිනකොට හිතෙන්නේ. මම අපේ මෑණින් වහන්සේගෙන් අහනවා කොහොමද අපි දැන් සුරත් මහත්මයා කිව්වා වගේ මේක තුනී කරගෙන මේක අපේ ජීවිතයේ සාමාන්‍ය අවස්ථාවලදී පුළුවන් තරම් අපිට ඒක මතක් වෙන විදිහට ඒක ප්‍රත්‍යක්ෂ වෙන මට්ටමට දියුණු කරගන්න මුලින් ඉඳන් අපි ප්‍රායෝගිකව කොහොමද ඒක අපි මේ දැනුම භාවිතා කරලා අපි අවබෝධය ලබා ගන්න. හොඳයි සියලු වෛද්‍යතුමා ඇතුළු සියලු දෙනාටම තෙරුවන් සරණයි. මම ඊයේ චුට්ටක් අපි කොහොමද මේ සමත විදර්ශනා පැත්ත කොහොමද මේ ආධුනික කෙනෙක් ඉන්න තැන ඉඳලා කොහොමද මේක පටන් ගන්න කියන එක ඊයේත් අපි සාකච්ඡා කරා. දැන් මේක අපි මාර්ගය වඩාගෙන යන පැත්ත වෙන්න ඇති කොහොමද කරන්න කියන එක වෛද්‍යතුමා මගෙන් ඇහුවේ. එතකොට අපි ඉස්සෙල්ලාම ආධුනික කෙනෙක් මේ ප්‍රවිෂ්ඨ වෙනකොට කොහොමද කියන එක තමයි මම බැලුවේ. ඉස්සෙල්ලාම අපි සමත භාවනාවක් වඩලා සමත සමාධිය අපි ඉස්සෙල්ලා ඇති කරගන්න ඕනේ. මේක හැබැයි මෙහෙම ඊයේ අපි කතාවකුත් තිබුණා. ඒ කියන්නේ මම මේ පොදුවේ තමයි අද මේ සමත විදර්ශනා කොහොමද වඩාගන්නේ කියන එක පොදුවේ ලක්ෂණයක් හැටියට තමයි මම අද ගත්තේ. එතකොට ඊයේ ඒකෙදි සමත පුග්ගම්මව විදර්ශනා පුග්ගම්මව සමත විදර්ශනා යුගනත්ත කියන ඔය තුනෙන්ම එක එක්කෙනාගේ ප්‍රඥාව අනුව වැඩෙන විදිය. ඒ කියන්නේ එක එක්කෙනාගේ පාරමිතා අනුව වැඩෙන විදිය එතෙන්දි තමන්ගේ පුජ්‍යලික ගුරුවරයාගෙන් තමයි කම්මටහන් සුද්ධ කර ගැනීමේදී ඒ තමන්ගේ වඩා ගන්නා තමන්ගේ දර්ශනයට අනුව තමන්ට ඒ වැඩෙන විදිය අනුව තමයි ඒක මේව කරගන්න වෙන්නේ. ඒක තමා විසින්ම තමන්ගේ ගුරුවරයා හා සම්බන්ධ වෙලා තමයි ඒක කරන්නේ. මම පොදුවේ තමයි මම කතා කරන්නේ ඉස්සෙල්ලා සමත සමාධියක් ඇති කරගෙන විදර්ශනා භාවනාවට සමත සමාධිය ඇති කරගන්න නම් බුදුගුණ භාවනාව හෝ මෛත්‍රී භාවනාව ඉස්සෙල්ලා වඩා ගන්න ඕනේ. ඒ කියන්නේ ඒක හොඳටම වැඩෙනවා නම් ගොඩක් එතන නීවරණ යටපත් වෙනවා. එතන නීවරණ ගොඩක් යටපත් කරගන්න බුදුගුණ භාවනාව මෛත්‍රී භාවනාව ආනාපාන සතිය උනත් ප්‍රශ්නය නැහැ. ඒක සමත භාවනාවක්නේ. ඒකට ඒක ගොඩාක් ප්‍රගුණ කරන්න ඕනේ. ඒක හොඳට සමාධිය වැඩෙන මට්ටමට ඒක ප්‍රගුණ කරගත්තට පස්සේ ඊට පස්සේ අපි ඒකෙන් එහෙම සමාධිය වැඩෙනකොට තමන්ගේ ශරීරය දිහා බලලා මේ ශරීරයේ තියෙන කුණුප කොටස් ටිකට ඒ කියන්නේ සම්මස් සැටනහර ඒවා වෙන් කර අපිට බලන්න පුළුවන් තත්ත්වයට එන්න ඕන. මොකද ඒක වෙන් කර නොඇලෙන විදියට ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතු විදියට අපිට බලන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපි හිතුවොත් කෙස් ගත්තොතින් කෙස් වල තියෙන තද ගතිය ඒ කියන්නේ පඨවි ගතිය. ඒ වගේ අපිට කෙස් ඒතරන්ට දත්වල තියෙන පටවි ගතිය ලොම් මේවා පටවි ගතිය. ඒ වගේ දැන් අපිට හිතන දහඩිය මුත්‍ර ලේ ඒ වගේම අපේ ඇඟේ ශරීරයේ තියෙන තෙල් අරෝ අධික ඒ සේරම තියෙන්නේ ආපෝ ගතිය වැగిරෙන ස්වභාවය. අන්න ඒව වෙන් කර මේ කුණුප කොටස් ටිකට හොඳට සිහිය පිහිටුවමින් හොඳට ඒවා බලන්න ඕනේ. ඊළඟට කරන්න තියෙන්නේ ඒක තමන්ගේ ශරීරයේ තියෙන. එතකොට එහෙම බල යනකොට තමයි ඊළඟට මේකේ අපිට දැන් මේ රූප ධර්මතානේ. ඒක රූපය ගැන අපි චුට්ටක් ඒ කියන්නේ දැන් මේ රූපය කොටස් ඒ කියන්නේ දැන් මේ බලන්නේ රූප ටිකනේ. එතකොට මේකේ තියෙන තද ගතියනේ රූපෙට එන්නේ තද ගතියනේ. පටවි ගතියනේ. අන්නේ ඒක දැනනකොට ඒ රූපේ තියෙන ඒ සාමාන්‍ය සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච රූප කලාපවලට අපි කියනවා ඒවා උපදින
කියන්නේ රූප කලාප සකස් කරන නිසා ඒකේ ඵලයක්නේ හටගන්නේ මේ කය කියන එක. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ සම්මස් 69 ටික. එතකොට ඒවට අපි ආහාර කියලා කියනවා. එතකොට මේ රූපයට ප්‍රත්‍ය වෙන ආහාර. ඒ කියන්නේ සාමාන්‍ය මේ රූපයට ඊළඟට අපි බලන්න ඕන රූපයට ප්‍රත්‍ය වෙන දේවල්. ඒක ප්‍රත්‍ය වෙන්නේ මේ රූපය සකස් වෙන්නේ කොහොමද? කොහෙන්වත් ආවද? කවුරුවත් දුන්නද? දෙවියෝ විසින් මැව්වද? එක එක දේවල් තියෙනවානේ. එහෙම එකක් නෙමෙයි මේ රූපයට ප්‍රත්‍ය වෙන දේවල් තියෙන. ඒ කියන්නේ කම්ම, චිත්ත, ඍතු, ආහාර කියන ටික තමයි මේ රූපයට ප්‍රත්‍ය වෙන්නේ. මෙතන තියෙන අනාත්ම ලක්ෂණයක්. අන්න ඒ ටික එහෙම බල තමයි එහෙම බල ටිකක් ඒවා. එතකොට මෙතන තියෙන්නේ නාම ඉස්සෙල්ලා තිබුණේ අපිට සම්මර්ෂණ ඥානය සම්මස්ලෙට ඒ කුණුප කොටස් ටික බලනකොට ඊළඟට අපිට නාම රූප පරිච්ඡේදයේ මේ නාම රූප වෙන් කරලා අපි අඳුන ගන්න ඕන රූපේ තියෙන කොටස් ටික ඒවා පැහැදිලි කර අපි භාවනාවෙන් අපි මේ මාර්ගයේ වඩනකොට මේ වැඩිම ගැන මම මේ අර කෙටියෙන් කියන්නේ. එතකොට ඒක ටිකක් තේරුම් ගන්න, ඒක ටිකක් කරගෙන යනකොට තමයි මේක වැඩෙන්නේ. ප්‍රඥාවත් එක්කයි සතිය මේ සතිමත්තේම ඉඳගෙන සතියත් එක්ක මේ යෝනිසෝ මනසකාරය කරමින් ප්‍රඥාව තමයි එතන වැඩෙන්නේ. මේ යනකොට සතියත් එක්ක ප්‍රඥාව වැඩෙන්න ඕනේ. එතකොට ඒක තමයි මේ බල යනෝනේ. එතකොට මේ රූප, එතකොට වේදනා සංඥා සංඛාර කියන්නේ නාම ධර්මතා ටික. එතකොට ඒවට හේතු ප්‍රත්‍ය වෙන්නේ ස්පර්ශය. ඒ කියන්නේ වේදනාවට හේතුව වෙන්නේ ස්පර්ශය, සංඥාවට හේතුව වෙන්නේ ස්පර්ශය, සංකාරයට හේතුව වෙන්නේ ස්පර්ශය. මේ හේතුපත් ප්‍රත්‍ය බල මේ ඥානය වඩාගෙන යනකොට තමයි අපිට මේවා මේ හට අරන් නැති වෙනවා කියන තැනට එන්න පුළුවන්. උදයබ්බය ඥානයට ඊළඟට අපිට ඉබේම අපි මේ මාර්ගය වඩාගෙන යනකොට අර විදියට බලාගෙන යනකොට එන්න පුළුවන්. ඒක එක්කෙනාට සමත විදර්ශනා පුග්ගම් සමත වැඩෙන්න පුළුවන්. ඒ වගේම යුගනත් සමත විදර්ශනා යුගනත් ඒක තමන් කරගෙන යනකොට තමන්ට දැනෙනවා තමන්ට මොකද්ද වැඩෙන්නේ කියලා. අනිත් එක ඉතින් මේක අනිවාර්යයෙන්ම ගුරුවරයෙක් ඕනේ. ආනාපාන සති කියන්නේ මේ සමත විදර්ශනා භාවනාව තමයි මේක තමන්ට අනිවාර්යයෙන් ගුරුවරයෙක්ගේ උපදෙස් අරගෙන කරගෙන යනකොට තමන්ට මේක හොඳට සුද්ධ කරගන්න පුළුවන්. මේ කමටහන පිළිසිදු කරගෙන යන්න පුළුවන්. අන්න එතන මම දකිනවා ඒක වෙන්නේ නැති වෛද්‍යතුමා ටිකක් අහන්න ඇත්තේ. ඔව් මෑණියනි මෑණියනි මම තව මොන හරි අඩුපාඩුවක් එතන තිබුණාද තව දැනගන්න. මම හිතන්නේ මෑණිය ඔබතුමිය සම්පූර්ණ උත්තරයක් දුන්නා. මම හිතන්නේ අපි සාකච්ඡාව තව කරගෙන යෑමේදී ඔබතුමියට අපිට තවත් උපදෙස් දෙන්න පුළුවන් වෙයි. අපි ප්‍රසන්ත මහත්මයාගෙන් අහමු. දැන් ප්‍රසන්ත මහත්මයා ගිහියෙක් වශයෙන් කාම ලෝකේ ඉඳගෙන අපි භාවනා කරන්න උත්සාහ කරනවා. දැන් මේ අපේ මෑණියන් කිව්ව ආකාරයෙන් මම හිතන්නේ අපි උත්සාහ කරනවා. ඔබතුමා මම හිතන්නේ බොහොත් උත්සාහ කරනවා. ඉතින් ඒකෙදී අපි කරගෙන යාමේදී අපිට නොඑක් මම හිතන්නේ බාධක එනවා. අපි ඒවා නොඑක් ක්‍රමවේද වලින් මඟ හරගන්න බලනවා. මම කැමති ඔබතුමාගෙන් අහන්න ඒ වගේ අත්දැකීම් සහ අපිට ඒ වගේ එන කියන්නේ හුඟක්ම බහුලව වෙන බාධා සහ අපි කොහොමද ඒක ජය ගන්න මොනවාගේ දේක්ද අපි කරන්න කියලා දැනගන්න. හොඳයි විජේමාන්න මහත්තයා බොහොම පිං සුරත් මල්ලිටත් අපේ මෙහෙණින් වහන්සේටත් බොහොම පිං මේ සාකච්ඡාවට හොඳ ආරම්භයක් දීපු එක ගැන. ඔබතුමාගේ ප්‍රශ්නයට එන්න ඉස්සර වෙලා මට හිතුණා පොඩ්ඩක් මේ සුරත් මහත්තයා කියපු දේත් මෙහෙණින් වහන්සේ කියපු දේත් එකට සම්බන්ධ කරලා තව ටිකක් මේකට අවශ්‍ය ඒ දෙපළම හොඳට මේ විස්තර කරා. මම මේක තවත් පැතිකඩකින් තවත් මේක ගැඹුරට අරන් ගියොත් අපි මේ අද සම්බන්ධ වෙලා ඉන්න කල්යාණ මිත්‍රයන්ට ප්‍රයෝජනයක් වෙයි කියලා. ඉතින් සුරත් මහත්තයා මල්ලි මේ විස්තර කරා සංකත ධර්මයන් ගැන කියලා. ඊට පස්සේ අපේ මෑණියන් වහන්සේ මේ සමත විදර්ශනා ගැන වඩන හැටි අර
වැය කියන තැනට ගෙනල්ලා මිනවත් මේ එතනට එනකම් ගෙනාවා. මට හිතුණා එතන ඉඳන් පටන් අරගෙන මේ සංකත ධර්මත් උදේ වැය ගැනත් මේ පොඩි විස්තරයක් කරන්න හිතුණා. මොකද මේකේ තියෙන වැදගත්කම හින්දාම. ඉතින් එක තැනක මට හිතන්නේ මට මතක විදිහට කන්ද සූත්‍රයේ මට හරියටම මතක නැහැ කොහොම හරි සරියුත් මහරහතන් වහන්සේ කියනවා දැන් මේ මාර්ගයේ යන කෙනා සෝවාන් වෙන්න අවශ්‍ය වෙන්නේත් උදේවැය බලන එක. සෝවාන් ආර්ය ශ්‍රාවකයා සක්කුදාගාමි ඵලයට පැමිණෙන්න අවශ්‍ය වෙන්නේ උදේවැය. ඊට පස්සේ සක්කුදාගාමි ආර්ය ශ්‍රාවකයා අනාගාමි වෙන්නත් බලන්න ඕනේ උදේවැය. එතකොට අනාගාමි ශ්‍රාවකයා අරහත් බවටපත් වෙන්නත් අවශ්‍ය වෙන්නේ උදේවැය. ඉතින් ඇත්තටම අපි මේ ශාසනයේ මේ විදර්ශනාව ගැන බැලුවොත් අපිට දැන් තේරෙන්න ඕනේ මේ උදේවැය කියන එකේ තියෙන මේ ගාම්භීර බව. ඕකම තමයි අපිට අන්තිම මේ අපිට හම් වෙලා තියෙන සුතමය ඥානයත් භාවනාවත් එක් කරලා අපි කරගෙන යන්න ඕනේ අන්තිමට ওই උදේවැය කියන එක. දැන් මම මේ දේ කරන්න දැන් උත්සාහ කරන හින්දා මට තේරෙනවා මේකේ තියෙන වැදගත්කම. ඒ කියන්නේ අපි දැන් මගේ භාවනාවේ මූලික අධ්‍යයනවල ගැන බැලුවාම මේ උදේවැය මට දැනෙච්ච විදිහත් ටික ටික මේ භාවනාව කරනකොට මේකේ තව ගැඹුරට තේරෙන ගතිය ඇති වෙනවා. ඉතින් ඒකින්ද මම කල්යාණ මිත්‍රයන්ට කියනවා මේ උදේවැය බලන එක ගැන හුඟක් මේ විදර්ශනාවේදී දිගින් දිගටම කරන්න කියලා. මොකද ඒකම තමයි අන්තිමට අපිට උපකාරයට එන්නේ කියලා. එතකොට දැන් සුරත් මල්ලි කතා කරා සංකත ධර්ම ගැන. එතකොට දැන් අපි ඔක්කොම අහලා තියෙනවානේ මේ පංච උපාදානස්කන්ධ පංචස්කන්ධ ඉතින වචන. එතකොට දැන් මේවා ඔක්කොම සංකත ධර්ම නේද? එතකොට දැන් මම හිතනවා මේ මෙතන ඉන්න අපේ කල්යාණ මිත්‍රයෝ මේ දෙකේ අතර වෙනස දන්නවා කියලා. නමුත් මම මේක මේ සාකච්ඡාවට තව මතක් කරගන්න නොදන්න අයට ඒක ගැන තවත් හිතන්න ඕන හින්දා මම ඒ ගැන පොඩ්ඩක් සඳහන් කරන්න. එතකොට ඇත්තටම අපිට අපි ඇහැ ගත්තොත් ඇහැට රූපයක් චක්කු ප්‍රසාදයට වැඩිලා චක්කු විඥානය ඇති වෙලා පස්සේ ඇති වුණාම ඒ හේතු හින්දා ඇති වෙච්ච දේ මේ හේතු ටික එකතු වුණාම ස්පර්ශය කියන එකක් ඇති වෙනකොටම පෙරපසු නැවීම වේදනා සංඥා සංකාර විඥාන කියලා මේ චෛතසික ධර්ම ඇති වෙනවා. එතකොට ඒක තමයි පංචස්කන්ධය කියන්නේ. ඒක අපි හැමෝටම ඇති වෙනවා. ඒ කියන්නේ රහතන් වහන්සේටත් ඇති වෙනවා, පෘථග්ජනයින්ට හැමෝටම සත්තුන්ට හැමෝටම ඇති වෙනවා. නමුත් දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේ පෘථග්ජන ලෝකේ කියන්නේ ආර්ය මේ කියන්නේ රහතුන් වහන්සේ රහත් වෙන්න කලින් අපි හැමෝටම වෙන තැන තමයි අර පංච උපාදානස්කන්ධය කියන එක. කියන්නේ රූප උපාදානය, වේදනා උපාදානස්කන්ධය, සංඥා සංකාර විඥාන උපාදානස්කන්ධේ තමයි අපි හැමෝම ඉන්නේ. එතකොට දැන් ඒ තත්ත්වයේ ඉඳලානේ අපි අර තත්ත්වයට යන්නේ. දැන් අපි කරන්න ඕනේ අරහත් භූමියට යනවා කියන්නේ අර අතනින් පංචස්කන්ධ තැනින් උපාදානේ නොවි උපාදාන නොවන මට්ටමට යන්න ඕනේ. ඉතින් ඒක කරන්න තමයි මේ දේ කරන්න ඕනේ. උදේවැය බලන්න ඕනේ. එතකොට දැන් මෙහෙම හිතුනොත් දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ පංච උපාදානස්කන්ධය හැදුනාට පස්සේ ඕක පංච උපාදානස්කන්ධයෙන් නවතින්නේ නැහැ. අර අපේ අවිද්‍යාව යෙදිලා අපේ තියෙන ආශ්‍රව යෙදිලා අර ප්‍රඥප්ති වශයෙන් තියෙන එළියේ තියෙන දේ
අපිට සත්පුද්ගල භාවයෙන් පේන්න ගන්නවා. අපිට පේන්න ගැනීමයි එතන තියෙන්නේ. දැන් මේ පේන්න එන ගතිය නැති කරන්න පුළුවන් එකම දේ තමයි මේ අර මේක ඇතිවීමත් නැතිවීමත් බලන එක. ඉතින් නැතුව අපි හිතුවොත් දැන් අර ඇතිවෙච්ච අපිට දැන් සත්පුද්ගල භාවයෙන් ඇතිවෙච්ච එකේ මේ අනිච්ච දුක්ඛ අනාත්ම බැලුවයි කියලා මේක හරියන්නේ නැහැ. මේක හරියන්නේ අර මේ අපිට අපේ ආශ්‍රව යෙදිලා ඇති වෙන අර මේ ආශ්‍රව යෙදිලා අවිද්‍යාව යෙදිලා තමයි අරක සත්පුද්ගල විදියට පේන්නේ. සත්පුද්ගල භාවයේ ඇති වෙන්න කලින් තියෙන తত্ত্বය අපි අනිච්ච දුක්ඛ අනාත්ම විදියට බලන්න ඕනේ. එතකොට එතනදි වෙන්නේ ඇත්තටම දැන් අර ඇතිවෙච්ච රූපස්කන්ධය ඒ රූප දැන් ඔය මේ පංච උපාදානස්කන්ධය ඇති වෙනකොට මම හිතනවා හැමෝම අහලා තියෙනවා 11 ආකාරයකට. ඒ කියන්නේ අතීත අනාගත වර්තමාන දුර ළඟ සියුම් රළු ඔය විදිහට කියලා 11 ආකාරයකට ඇති වෙන්න පුළුවන්. ඉතින් මේක විදර්ශනා කරනකොට අපි කරන්න ඕනේ ඔය එක අරගෙන දිගින් දිගටම කරලා බලන්න ඕනේ කොහෙවත් මේ ඉඩක් ඉතුරු නොවන විදියට. එතකොට දැන් අර අපි ආපහු ගියොත් අර පංචස්කන්ධ තැනට ඒ පංචස්කන්ධ තැනේදී අර දැන් පස්සේ ඇති වෙලා ඒ පස්සේ හින්දා ඇති වෙනවනේ වේදනා ඒ පස්සේ ඇති වෙලා ඒ දැන් ඒකත් හේතු හින්දා දැන් අර මේ ඒ නොතිබීම හටගෙන නැති වෙන ධර්මයක් නේ. එතකොට අපි ඒක දැන් බලනවා මේක මෙහෙම හේතු හින්දා ඇති වෙලා හේතු නැති වෙනකොට නැති වෙන ධර්මයක්. ඒ විදිහටම අපි බලනවා වේදනාවත්. ඒ විදිහටම බලනවා සංඥාවත්. සංඛාරයත් විඥානයත් ඒ විදිහටම බලනවා ඒ අනිත්‍ය විදිහට. එතකොට ඊට පස්සේ අපි බලන්න ඕනේ ඒකම දුක්ඛ විදියට. දැන් යද නිච්ඡං තං දුක්ඛං කියලානේ කියන්නේ. දැන් එතකොට අනිත්‍ය වෙන ධර්මතාවය දුක්ඛං කියන එක මේ බෙදලා බැලුවාම ඒ කියන්නේ ඒක දුක්ඛ ලක්ෂණයක් හැටියට තමයි දකින්න ඕනේ. කියන්නේ අනිත්‍ය වෙන තැන තියෙන්නේ වටින්නේ නැති කම. ඒක අපිට දැනෙන දුක විදිහට නෙමෙයි මෙතන දකින්න ඕනේ. ඒ අර අනිත්‍ය වෙන හින්දා ඇති වෙන ලක්ෂණයක් විදිහට. එතකොට ඒ ලක්ෂණයයි අනිත්‍ය ලක්ෂණයයි ඒ දෙකම හින්දා මේක මේ ආත්ම වශයෙන් ගන්න සුදුසු නැති බව තේරෙන්න ඕනේ. දැන් අපි අර මූලික ලක්ෂණ පහ ඒ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම විදිහට අපි බලනකොට දැන් ඒක බලනකොට දැන් මේක එක දිගට තියෙන දෙයක් නොවන බව අපිට තේරෙනවා. එතකොට දැන් එක පැත්තකින් ඒක අපි ප්‍රඥාවක් වඩා ගන්නවා මේකේ මෙතන වෙන්නේ මේ සංසිද්ධියයි කියලා. දැන් ඒකම ඊට පස්සේ දැන් මේක හට නොගන්නා තත්ත්වයට දැන් අපිට හට ගත්තනේ. ඒක තමයි මේ හේතු එකතු වුණාම අපිට පේනවා දැන් මෙහෙම දෙයක් ඇති වුණා කියලා. රූපයක් අපිට පේනවා. එතකොට එහෙම උනේ ඇයි කියලා බලනවා. ඒක බලනකොට තමයි මේක වැයට කියන්නේ ආයි හට නොගන්නා තත්ත්වයට යන්නේ. දැන් මුලදී අපි බලනවා මේ හේතු හින්දා ඇති වෙලා හේතු නැති වෙනකොට නැති වෙනවා කියලා. ඊට පස්සේ අපිට නුවණක් වඩා ගන්න ඕනේ. ඒ කියන්නේ වැය පැත්තේ නුවණක් වඩා ගන්න ඕනේ. මේ හේතු මේ දේවල් හින්දා තමයි අපිට මෙහෙම දෙයක් ඇති වුණේ කියලා. රූපය අපිට ගෝචර වුණේ මේ හින්දා. වේදනාව අපිට ගෝචර වුණේ මේ හින්දා. ඒ විදිහට අපි බලන්න ඕනේ. මොකද හේතුව අපේ විඥාණයට අර රූපේවත් වේදනාවේවත් සංඥාවේවත් සංකාරයේවත් මේ විඥාණයේවත් නිමිති අහුවෙන්න විදිහක් නැහැ. කියන්නේ මම ඔයිට කලිනුත් කතා කරා. ඒ කියන්නේ විඥාණයට පිහිටින්න තිතියක් කරගන්න දෙන්න බෑ අර පහට. එහෙම වුණොත් තමයි අපිට මේ අර
සම්පූර්ණ නිරෝධය සාක්ෂාත් කරන්න පුළුවන් වෙන්නේ. එතකොට දැන් අර මේක අපිට තියෙන අපි රූපය ගැන විතරක් කතා කරලා රූපේ තියෙන විදියට අපිට ලැබුණේ අවිද්‍යාවත් තණ්හාවත් කර්මත් ආහාරත් කියලා අපිට මේ නුවණට වැටහෙන්න ඕනේ මේ ටික තියෙන හින්දා තමයි අපිට රූපයක් කියලා එකක් ලැබුණේ කියලා. ඒකත් ක්‍රම දෙකකට හම්බ වෙනවා. එකක් තමයි අපිට දැන් චක්කු ප්‍රසාදයක් ඇති වුණේ අපි අතීතයේදී අපේ තිබ්බා විද්‍යාවත් අපි කරපු කර්මත් ඒ කර්මත් ආහාරත් හින්දා තමයි අපිට චක්කු ප්‍රසාදයක් කියලා එකක් ඇති වුණේ. එතකොට ඒ හම්බ වෙච්ච හින්දානේ අපිට මේ දැන් රූපයක් පේන තත්වයකට හදාගත්තේ. දැන් අපි උජ්ජලේ කියන්නේ මේ මිනිස්සෙක් හැටියට තමයි අපේ චක්කු ප්‍රසාදය හැදිලා තියෙන්නේ. මනුස්ස ප්‍රසාදයේ හැටියට තමයි අපිට රූප පේන්නේ. දැන් සතෙකුට අපිට පේන විදිහටම නෙවෙයි යාට පේන්නේ. අපි හිතමු මීමැස්සෙකුට පේන්නේ වෙන විදිහකට. බල්ලෙකුට පේන්නේ තව විදිහකට. එතකොට දැන් අපේ ප්‍රසාදය හැදිලා තියෙන්නේ අපේ පෙර කරපු අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර හින්දා. එතකොට උතන ආහාර කියලා ගත්තාම ඒකත් අපි හොඳට බැලුවොත් ආහාරය කියන්නේ ඒ කියනවා රූප සමුදය ආහාර සමුදය කියලා කියනවා. ඒ කියන්නේ රූපය ඇති වෙන්නේ එක හේතුවක් තමයි ආහාරය කියලා. එතකොට ඔය ආහාර පරියායේදී කතා වෙනවා මේ ආහාරයේ ප්‍රභය මොකද්ද? මේ ආහාරයේ මේ නිදාණය මොකද්ද කියලා. ආහාරයේ නිදාණය මොකද්ද කියලා අහුවාම කියන්නේ තණ්හාව කියලා. එතකොට තණ්හාවේ නිදාණය මොකද්ද කියලා අහනවා. එතකොට වේදනාව කියනවා. ওই විදිහට අර පටිච්ච සමුප්පාද ධර්ම ටික යනවා දිගටම ආපහු අවිද්‍යාවට වෙනකම්. එතකොට ඒකෙන් අපිට තේරුම් ගන්න ඕනේ මෙතන ආහාර කිව්වහම අපි සරලව ගන්නේ කන බොන ආහාර කියලානේ. ඊට වැඩිය ගැඹුරු අර්ථයක් මෙතන තියෙනවා. මෙතන මේ ආහාර කියලා කියන්නේ අර දිගටම හේතුඵල ධර්මය යෙදෙනවා. අපි හේතුඵල ධර්මය ගැන නොදැනගෙන රූපය දිහා බලන හින්දා තමයි අපිට රූපයක් හම්බ වෙන්නේ. ඉතින් දැන් ඔක දෙපැත්තකින්නේ මම කිව්වේ අර අපි අතීත අවිද්‍යා කර්ම තණ්හා වලින් අපිට චක්කු ප්‍රසාදයක් ඇති වුණා. ඒකත් හේතු වෙනවා. ඒකම මේ වර්තමානයේදීත් අවිද්‍යා මේ තණ්හා කර්ම එතනින් ගියාම ආහාර නිසා අපිට රූපයක් හම්බ වෙනවා. ඉතින් ওই විදිහට අපි මේ විදර්ශනාව දිගටම කරගෙන යන්න ඕනේ. දැන් රූපය සම්බන්ධවත් වේදනාව සම්බන්ධවත් සංඥාව සංකාරය විඥානය සම්බන්ධවත් ඔහොම කරගෙන යනකොට අපිට ලැබෙන උත්තරේ තමයි අර විඥාණයට අරව මේ ඔය පංචස්කන්ධේ පිහිටන්න බැරුව යනවා. ඒ කියන්නේ එයාගේ ඒවා ඒ වෙලාවෙම ඇති වෙලා ඒ වෙලාවෙම නැති වෙන බවට අපිට විද්‍යාව මතු වෙනවා. අපිට උදේවැය ඥානය මතු වෙනවා. එහෙම ලැබිච්චාම තමයි අපිට ඔක දිගින් දිගටම කරනකොට තමයි අපිට අර අනුපාද නිරෝධයට යන්නේ. ඉතින් ඒකයි අර මම මුලින් කිව්වේ සෝවාන් වෙන්නත් ඕකයි අවශ්‍ය, සක්කුදාගාමි වෙන්නත් ඕකයි අවශ්‍ය, අනාගාමි වෙන්නත් ඕකයි අවශ්‍ය, අරහත් ඵලය ලබන්නත් ඕකයි අවශ්‍ය කියන එක මම කිව්වේ අන්න ඒ හේතුවෙන්. ඉතින් ඒකින්ද මට මෙතනදී කියන්න ඕන උනේ මේ උද්‍යවය ඥානය කියන එක කොච්චර දුරක් අපිව එක්කන් යනවාද කියලා. ඉතින් ඒ උද්‍යවය ඥානය ගාවට එන්න හොඳට ඒක ලබා ගන්න නම් අපි අර මුලදී අර සංකත ධර්මවල තියෙන මේ අර වෙනස් හේතු නිසා ඇති වෙලා හේතු නැති වෙනකොට නැති වෙන ස්වභාවය ගැන හොඳ අවබෝධයක් ඇති කරගන්න ඕනේ. ඉතින් හැබැයි අපි අර අපේ අරමුණ හැටියට තියාගන්න ඕනේ මම කරන්න ඕනේ මේ විදර්ශනාවේ දිගින් දිගටම කරගෙන එන්න ඕන තැන අර මේ අර අනිත්‍ය දුක්ඛ අනාත්ම විදිහට බල එන්න ඕන තැන තමයි
මේ උදේවැය ඥානය දක්වාම කියලා. ඉතින් ඌට අමතරව මට කියන්න කැමති අර විජයමන්න මහත්තයා ඇහුවා ඇයි මොනවද මේ භාවනා ගිහියෙක් හැටියට වඩනකොට අපිට තියෙන බාධක එහෙම කියලා. ඉතින් ඇත්තටම අපිට තියෙන බාධක තමයි නීවරණ ධර්ම. නීවරණ ධර්ම පෝෂණය වෙන විදියට තමයි ගිහි ජීවිතය සකස් වෙලා තියෙන්නේ. අපි රැකී ආරක්ෂා කරනවා, පෞල් නඩත්තු කරනවා, කාමයන්ගේ ගැලීගෙන ඉන්නවා. එතකොට අපේ නීවරණ වැඩුණේ නැත්තම් තමයි පුදුමේ. ඉතින් ඕක ගැන අපි මේ ජීව හැටියට ජීවත් වෙනකොට ওই ගැන සිහියෙන් ජීවත් වෙන්න ඕනේ. ඒකට තමයි ওই හැම දෙයක්ම අපිට උදව් කරගන්න වෙන්නේ මේ නීවරණ අඩු කරගන්න විදිහට. ඉතින් සීලෙන්නුත් කරනවා, ඉන්ද්‍රිය සංවරයෙන්නුත් කරගන්න ඕනේ. එතනින් ගම අර මහිනින් වහන්සේ කිව්වා වගේ අපිට කරගන්න දෙයක් තමයි මේ සමත භාවනාවකින් අර විස්කම්බන වශයෙන් අපිට මේ නීවරණ නැති කරගන්න ඕනේ. ඉතින් විදර්ශනාවෙන් කරන්නේ අර සමුච්ඡේද වශයෙන් නැති කරගන්න. එතකොට ගිහියෙක් වශයෙන් අපිට තියෙන බාධාවනේ දැන් මේ නීවරණ ධර්ම. එතකොට නීවරණ ධර්ම නැති කරගන්න අපිට කරගන්න ඕන දේවල් තමයි අර එදා අපි සතර සතිපට්ඨාන සාකච්ඡාවේදී කතා මේ ගිය සතියේ මම මේ සඳහන් කරේ අපිට බුදුරජාණන් වහන්සේ සර්වඥයන් වහන්සේ අපිට මේ ක්‍රමයක් දීලා තියෙනවා. අපි ඒ ක්‍රම දීලා තියෙන මේවලම් අපි පාවිච්චි කරන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. අපි ඒවට දෙන වටිනාකම් මදි. ඉතින් ඇත්තටම කියනවා නම් කරණීය මෙත්ත සූත්‍රයේ තියෙනවා ಗುಣ 15ක් මේ නිවන දක්වාම ගෙනියන මාර්ගයේ අපි ප්‍රගුණ කළ යුතු. ඉතින් මම ආරාධනා කරනවා අපේ කල්යාණ මිත්‍රයන්ට හැමෝටම මේ ගුණධර්ම ටික වඩන්න. මොකද මමත් කාලයක් මේ ගැන හොඳට හෙව්වා. මොකද ඇයි දැන් මොකක් අය කියනවා මම නම් පොඩි කාලේ ඉඳන් භාවනාවට ගුරු වෙලා තිබ්බා. ඒකින්ද මට ඒ භාවනාව වඩනකොට ලොකුම බාධා ආවේ නැහැ. නමුත් මං අසුරු කරන මුගක් මේ ධර්මයේ ගැන හොඳ මේ ප්‍රඥාවක් තියන අය. ඒ කියන්නේ ධර්ම ත්‍රිපිටකය හොඳට කියවලා එහෙම අධ්‍යයනයක ඉඳලා ඉන්න අයත් කියනවා මේ භාවනාව වැඩින්නේ නැහනේ, හිත දුවනවානේ, කොච්චර කරත් හරියන්නේ නැහනේ. ඔය වගේ ඒවා. ඉතින් මම කල්පනා කරා ඇයිද එහෙම වෙන්නේ කියලා. කියන්නේ සමහර වෙලාවට පෙර පුරුද්දක් තියෙනවා නම් කෙනෙකුට ඒ පුරුද්දට අනුව අපිට භාවනා ඉක්මනින් වැඩෙනවා. නමුත් අර මේ ගිහි ජීවිතයේ ඉඳගෙන සමාධි භාවනාවක් වඩන්න බැරි වෙන්න හේතු තියෙනවා. මොකද අර කරණීය මෙත්ත සූත්‍රයේ එන ಗುಣ ධර්ම ටික අපේ යෙදිලා නැති හින්දා. ඉතින් ඕකට මම කාලයක් කල්පනා කරා ඇත්තටම අපි කොහොමද මේක කරන්නේ කියලා. මමත් කාලයක් මේ ගුණධර්ම වඩන්න පුරුදු වුණා. නමුත් අර ගිලිහිලා යනවා. ඉතින් ඒකින්ද අපි ඕකට හැදුවා මේ අපේ සචිත්‍ර දුවත් උදව් කරගෙන තව ශිලා කියලා අපේ කල්යාණ මිත්‍රයෙක් උදව් කරගෙන අපි හැදුවා මේ කරණීය මෙත්ත සූත්‍රය කරගෙන මේ වගුවක්. ඒ වගුවෙන් අපිට පුළුවන් එදිනෙදා ප්‍රත්‍යවේක්ෂා කරලා ඒකට ලකුණු දෙන්න. දීලා අපිට පුළුවන් මේ එදිනෙදා මොනවද අපේ තියෙන ලුහුඩුකම් කියලා බලා ගන්න. ඒකම මාසේ අන්තිමට අපිට හිතා ගන්න පුළුවන් මොන ගුණ ධර්මද අපේ අඩු කියලා. දැන් අපි විශේෂයෙන් ගත්තොත් දැන් පළවෙනි සක්කෝ කියන එක. සක්කෝ කියන ගුණය කියන්නේ මේ නිවන් මාර්ගයේ අපි දක්ෂද කියන එක. ඉතින් ඒ දක්ෂද කියලා අපිට අපිව ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න ඕනේ. දක්ෂ වෙන්නේ අපි මොනවද මේ වෙනුවෙන් කරන්නේ? නිකම්ම මිනිහෙක් කෙනෙක් දක්ෂ වෙන්නේ නැහනේ. ඉතින් අපි මොනවද කරන්නේ? කරන දෙයින් ප්‍රතිඵල ලැබෙනවද? ඉතින් එහෙම තත්ත්වයක් තියෙනවා නම් අපිට අපි හිතමු 1 ඉඳන් 5ට ලකුණු දෙනවා නම් අපිට ඒකට 5ක් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ඒක ගැන දුර්වල නම් අපි වාක්ම දුර්වල නම් 1ක් කියලා දෙන්න පුළුවන්. ඉතින් ওই විදිහට සූජුච සුවචෝචස්ස කියන්නේ මේ මුරුදු ගති තියෙන, එතකොට මේ සුවච කීකරුකම, ඔය වගේ අර
මේ කරුණු 15ක් තියෙනවා. ඉතින් ඒවා වැඩෙනකොට මේක මේ භාවනා විශේෂයෙන්ම සමාධි භාවනාව හොඳින්ම වැඩිලා අර නීවරණ යටපත් වෙන තත්වයට යනවා. ඉතින් ඒ කරුණු හොඳට අධ්‍යයනයක යෙදුනොත් ඒක කරුණක් ගත්තොත් මේ ස්වාමින් වහන්සේ නමකට ධර්ම පැයක විතර ධර්ම දේශනයක් කරන්න තරම් ඒ වගේ එක පැතිකඩවල් තියෙනවා. ඉතින් අපි ඉදිරි කාලයේදී ඒවා මේ මම බලාපොරොත්තු වෙනවා සතර සතිපට්ඨාන මේ සිකුරාදා මේ ගෲප් එකේ එවැනි ධර්මතා විශේෂයෙන්ම සාකච්ඡා කරන්න. ඉතින් දැනට අපි මේ වගුව හදුවා. ඉතින් ඒකේ අර මේ ඒකේ ප්‍රස්තාරත් හැදෙනවා. එතකොට අපිට හරි බොහොම පහසු විදියට මේ පුළුවන් වෙනවා මේවා වඩා ගන්න අපිටත් නොදැනෙන්නම. ඉතින් ඒක මේ අපිට මේ සංසදයේ කල්යාණ මම හිතන්නේ මම මේ වෙනකොටත් ඒක මේ ෂෙයා කරලා තියෙන්නේ. නමුත් මම දන්නේ ඒක භාවිතා කරන්න පටන් ගත්තද කියලා. නමුත් මගේ මේ අවවාදය නම් මේ ඒවා භාවිතා කරන්න. එතකොට මේ ධර්මතා හුඟක් වැඩෙන්න ගන්නවා. ඉතින් මොනවා හරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් අපෙන් අහන්න පුළුවන්. ඇත්තටම මං ගැන පෞද්ගලිකව කතා කරොත් මම හුඟක් මේ වෙන අය වගේ හුඟක් මේ ත්‍රිපිටක අධ්‍යයනයක සූත්‍ර ඔක්කොම කියවලා අභිධර්මයේ එහෙම මේ හුඟක් අධ්‍යයනයක යෙදිලා එහෙම නෑ. මම ධර්ම දේශනා අහලා තියෙනවා, අහනවා දැනටත්. නමුත් විශේෂයෙන්ම මම කරන්නේ මේ අහන දේ භාවනාවට යොදා ගන්න කම තමයි කරන්නේ. ඉතින් මොකක් හරි මට යමක් හරි යම් සරල විදියට හරි තේරෙනවා නම් ඒ තේරෙන්නෙම භාවනාව තුලින්මයි. ඉතින් ඒකින්ද මම අපේ කල්යාණ මිත්‍රයන්ට ආරාධනා කරනවා අපි මේ යම්කිසි දැනුමක් පොතපතින් ගන්නවට අමතරව මේ භාවනාව අර මෙහෙණින් වහන්සේ කිව්වා වගේ මේක භාවනාව තව තීව්‍ර කරන්න ඕනේ. එතකොට අපිට වෙනදට තේරෙන්නේ නැති ධර්මතා ඊටා ගැඹුරින් ඊටා හොඳින් Tamanට සතුටු වෙන ප්‍රමාණයට තේරෙන්න ගන්න. ඉතින් ඒ ඔය ටික තමයි මට අද දින කියන්න තියෙන්නේ විජේමාන්න මහත්තයා. ඉතින් මේ අපි අනිත් කල්යාණ මිත්‍රයන්ටත් ආරාධනා කරමු ඒගොල්ලන්ගේ අදහසුත් ඉදිරිපත් කරන්න. තෙරුවන් සරණයි හැම දිනාටම. හොඳයි, තෙරුවන් සරණයි. බොහොමත්ම පින් ප්‍රසන්න මහත්මයා. අපි සචිත්‍රා දුවගෙන් අහමු එතුමියගේ අදහස මොකක්ද කියලා. මට ඔබතුමියට වෙන ප්‍රශ්න තියෙනවා අහන්න. ඔබතුමිය මේ සම්බන්ධයෙන් මුලින්ම අදහස් දක්වන්නකෝ. එතුමිය ඩිස්කනෙක්ට් වුණා නේද? අපි මම හිතන්නේ එතුමිය එනකන් අපි අනුෂ්කා මෙතනකින් අහමු ඔබතුමියගේ අදහස මොකක්ද කියලා. අපේ අද මාතෘකාව සම්බන්ධයෙන්. තෙරුවන් සරණයි මෙහෙණින් වහන්සේගෙන් අවසරයි. ගොඩක් හොඳ කරුණු ගොඩක් මතු වුණාද. මට පොඩි දෙයක් අහන්න හිතුණා. අර මෙහෙණින් වහන්සේගේ දේශනාවේ කියුණා කර්ම, චිත්ත, ඍතු, ආහාර රූපයට ප්‍රත්‍ය වෙනවා කියලා. ඊට පස්සේ ප්‍රසන්ත මහත්මයාගේ අදහස් දැක්වීමේදී අවිද්‍යා, තණ්හා, කර්ම, ආහාර කියන හතර රූපයට ප්‍රත්‍ය වෙනවා කියලා. මේ දෙක අතර ගැළපීමක් තියනවාද? ඒ කියන්නේ ඒ දෙවිදියකට ඒ විදියට දේශනා කිරීම එකම කරුණු දෙකක් තියෙනවා වගේ මට තේරෙන්නේ දෙකේම. ඒ වුණාට කවුරු හරි පුළුවන් ද ඒක විග්‍රහ කරන්න? තෙරුවන් සරණයි. මම හිතන්නේ මෙහෙණින් වහන්සේත් ඒක ගැන සඳහන් කරයි අනුෂ්කා මහත්මිය. දැන් ඇත්තටම මේ දැන් මෙතන විශේෂයෙන්ම කතා කරන්නේ අතන කර්ම, චිත්ත, ඍතු, ආහාර කියලා එක හරි බ්‍රෝඩ් විදියට පළල් විදියට මෙතන අපට රූපේ තියෙන්න පුළුවන්. රූපේ අපට ගෝචර වෙන්න තැන තමයි මෙතන. කියන්නේ අපිනේ ලෝකයක් හදාගන්නේ. තේරෙනවද? එතකොට අපිට රූපේ ලැබෙන්නේ දැන් එළියේ මෙතන රූපයක් තියෙනවද නැද්ද කියන එක නෙමෙයි මෙතන ප්‍රශ්නේ. අපිට රූපේ ගෝචර වෙන තැනක් තියෙනවනේ. ඒ රූපේ ගෝචර වෙන්නේ අපිට මේ හේතු යෙදුනහම කියන එකයි මං කිව්වේ. නමුත් මේ උත්තරානා මෙහෙණින් වහන්සේ කිව්වේ ඒක මේ
හරි බ්‍රෝඩ් විදිහට ඒ කියන්නේ ඒක පුළුල් විදිහට ඒකට රූපේ කියන්නේ අපි හිතමු කර්ම ඍතු ආහාර ඒ වගේ මේ ධර්ම මේ න්‍යාම ධර්ම යෙදෙනවා. ඒ කියන්නේ අපි හිතමු දැන් මොකක් හරි තියෙනවා ගහ හැදෙන්න ඍතු න්‍යාමයේ යෙදෙන්න පුළුවන්. තේරෙනවද? එතකොට දැන් ගහ තිබුණට අපිටනේ ගහ පේන්නේ. තේරෙනවද? එතකොට අපේ මේ දැන් මේ නිර්වාණයට යන තැනදී අපිට ගෝචර වෙන්න තනින්නේ පටන් ගන්න ඕනේ. ඒ කියන්නේ මේ බුදුරජාණන් සර්වඥයන් වහන්සේ කිව්වේ මේ බඹයක් වූ ශරීරය තුලින්නේ මේ ලෝකය බලන්න ඕනේ මොකද්ද උනේ මේ සංසිද්ධිය කියලා. අන්න ඒකයි අපි අහමු උත්තරනා මෙහෙණින් වහන්සේටත් ඒ ගැන මොන හරි අදහසක් තියෙනවා නම් දක්වන්න. තෙරුවන් සරණයි. හොඳයි, තෙරුවන් සරණයි. දැන් අපි උදාහරණයක් අරගෙන බලමු. ඒ කියන්නේ දැන් අඹ ගහක් හැදෙන්න නම් අපිට ඒකට හේතු ප්‍රත්‍ය කියලා තියෙනවා. ඒතර අඹ ගහක හේතුව වෙන්නේ අඹ ඇටේ මූලික එක. එතකොට අපි අඹ ඇටේ ඉඳලා අපි ඒකට අපි පොළවේ පස් තියෙන්න ඕනේ, වතුර තියෙන්න ඕනේ, පෝර තියෙන්න ඕනේ. ඒවා තමයි ප්‍රත්‍ය වෙන්නේ. අඹ ගහ හැදෙන්න ප්‍රත්‍ය වෙන්නේ ඒ ටික. එතකොට ඒ ටික තමයි ප්‍රත්‍ය වෙන්නේ. ඒ වගේ තමයි මම කිව්වේ මේ කය, මේ ශරීරයක් අපිට මේ මනුෂ්‍ය කයක් අපි සම්මුතිය ගත්තොත් මනුෂ්‍යයා කියලා සත්වයා කියලා මේ සත්ව කයක් හටගන්න පෙර කර්මයට අනුවනේ. පෙර කුසල අකුසල කර්මයට අනුව තමයි මේ කය අපිට හටගන්නේ. ඒතර මේ කය අපිට වෙන්නේ ඒ ප්‍රතිසන්දි චිත්තය හටගන්නේ මේ කර්ම පෙර කුසල අකුසල කර්ම අනුව. ඒතර කර්ම. ඒතර චිත්තය කියන්නේ අපිට එන කුසල අකුසලයේ සිතිවිලි. ඒ කියන්නේ චිත්ත දැන් ඒ සිතිවිලි අනුව. එතකොට කර්ම ඍතු කියන්නේ දැන් අපිට කාලයත් එක්ක අපිට පුළුවන් ඒ කාලය අනුව අපේ මේ කය සංකත දෙයන්නේ මේක සකස් වෙන හැටි. ආහාර කියනකොට අපිට පුළුවන් මේ ශරීරය කියන කබලින්කාර ආහාර වලින් සකස් වෙන සංකත වස්තුවක් හැටියට අපිට ගන්න පුළුවන් මේ කබලින්කාර ආහාර අපිට අවශ්‍ය වෙනවා. ඒකත් අනාත්ම ලක්ෂණ. ඒ ටිකම අනාත්ම වූ දෙයක්. ඒක ආත්ම දෙයක් නෙමෙයි. මේ මම කියන කෙනා එතන අනාත්ම ලක්ෂණ ටිකක් ඒ සංකත ධර්මතා ඒ හටගත්තු වෙලේ. මොකද ඒකත් හේතුඵල ධමයක්. හේතුවන් නිසා හටගන්නවා. හේතුව නැති වෙනකොට නැති වෙලා යන අනිච්ච ධර්මතාවයක්. අනිච්ච ධර්මතාවය කියන්නේ විපරිණාමය වෙනවා. ඒ විපරිණාමය වෙන එක තමයි අපිට දුක කියලා කියන්නේ. ඒක තමයි ඒ කර්ම චිත්ත ඍතු ආහාර කියලා. ඒක අර ගොඩාක් ඉතින් මම මේ කෙටියෙන් විග්‍රහ කරේ. ඒක ගොඩාක්ම ගැඹුරට තියෙන දෙයක්. දැන් මම මේ සාමාන්‍ය අවබෝධයේ පිණිස එහෙම විග්‍රහ කරා. එතන මොනවා හරි අඩුපාඩුවක් වැරද්දක් තියෙනවා නම් එහෙම පොඩ්ඩක් කතා කරන්න පුළුවන්. හොඳයි, එහෙනම් තෙරුවන් සරණයි. මෙහෙණින් වහන්සේ මට ආයි ප්‍රශ්නයක් ආවා. දැන් එදා අපේ ගුරුතුමා කිව්වා දැන් සංස්කාර ගැන කතා කරනකොට ඒකට ආහාර වෙන කාරණා හතරක් ගැන කබලින්කාර ආහාර, එතකොට පස්සය, විඥානය, තව එකක් මොකක් හරි කිව්වා සංචේතන මට ඒක හරියට මතක මන සංචේතන. ඉතින් එතකොට මෑණින් වහන්සේ ඒ කියන්නේ ඒකට ප්‍රත්‍ය වෙනවයි කියන එක එතනදී කියන්නේ නේද? ඒ කියන්නේ සංස්කාර වලට ප්‍රත්‍ය වෙනවා ඔය කියන දේවල්. ආහාර වෙනවයි කියලා කියන්නේ ඉතින්දී එතුමා සඳහන් කළේ දාර ශක්තිය දෙනවයි කියන එක. ඒක දැන් ඔය ප්‍රත්‍ය වෙනවා කියලා කියන්නේත් ඕකමද? මේකම තමයි. ප්‍රත්‍ය වෙනවා කියන්නේ මේක. දැන් අපිට දැන් අවිද්‍යාව දැන් අපි හිතමු දැන් සංකාරවලට ප්‍රත්‍ය වෙනවා විඥානය. දැන් මේ ප්‍රත්‍ය වෙන විදියනේ. දැන් කියන්නේ පටිච්චසමුපාදයට එකකට එක ප්‍රත්‍ය වෙන ටිකනේ තියෙන්නේ. ඒ වගේ මේක ඒක තමයි මේ ප්‍රත්‍ය වෙන ටික තමයි මේ
කර්ම චිත්ත ඍතු ආහාර කියලා. අර මං අර පෙන්නුවේ අඹ ඇටයක් අඹ ගහක් හැදෙන්න ප්‍රත්‍ය වෙන ටික අන්න ඒ වගේ එහෙම තමන් ඒ උදාහරණයක් අරන් කිව්වේ ඒ ප්‍රත්‍ය වෙන ටික තමයි ඒකට කබලින්කාර ආහාර එතකොට මේ පස්සය ඒවත් ආහාර වලට ගණයට ඒ ඔක්කොම ප්‍රත්‍ය වෙන ඒවා ඒ සේරම ආහාර තමයි. ප්‍රත්‍ය වෙන හේතු ආහාර ගණයට වැටෙනවා. හොඳයි එහෙනම්. හොඳයි. දැන් විජේමාන්න මහත්තයා මේ බොහොම හරි මේ මිහිණින් වහන්සේ කරපු විස්තරේ ඊට අමතරව දැන් අර අපි උදය බලනකොට ඒ උදය ඇති වෙන්න සමුදය වෙන්න හේතුවේදී අර ආහාරය කියන එක කියනවනේ තේරෙනවද? එතකොට අර මම දැන් මගේ සාකච්ඡාවේදී මම කිව්වේ එතනදී ආහාරය කියලා කියන්නේ ඔය එක පැත්තකින් බැලුවොත් ඒක පටිච්ච සමුප්පාදය කියන්නේ හේතුඵල ධර්මය කියලා තමයි ඒ කියන්නේ. හරිද? ඒ කියන්නේ අපි හිතමු දැන් අර මේ කබලින්කාර ආහාරය, පස්ස ආහාරය, මනෝ සංචේතන ආහාරය, විඥාන ආහාරය කියලා කියනවනේ මේ සත්වයාගේ පැවැත්ම කියන්නේ අපි සංසාරේ යන්නේ මේ ආහාර හතරින්ද. ඒ කියන්නේ ඇත්තටම අර පටිච්ච සමුප්පාද ක්‍රියාවින්දා ඒ හේතුඵල ධර්මයේ නොදන්නා කම හින්දා සත්වයා සංසාරයේ දිගින් දිගටම යනවා කියන එක. හොඳයි. ડોක්ටර් මේ උතන උදේවැය දකින්න විදිහ ගැන මගේ පෞද්ගලික අත්දැකීම මම පොඩ්ඩක් විස්තර කරන්න කැමතියි. මම බොහොම කෙටියෙන් කියන්නම් කොහොමද උදේවැය දකින්නේ කියලා. අපිට ඇත්තටම සුතමේ ඥානයක් අවශ්‍යයිනේ මේවා දැනගන්න ඉස්සෙල්ලා අපි දැනගන්න ඕනේ සංස්කාර කියන්නේ මොනවද? ඊළඟට ඒ සංස්කාර දැනගන්න අපි සූත්‍ර පිටක මට්ටමින් හෝ අභිධර්ම මට්ටමින් අපි යම් දෙයක් අපි බාහිරින් අහලා දැනගන්න ඕනේ. පරතෝഘോഷ ප්‍රත්‍යයකින් ඒක අපිට තියෙන්න ඕනේ. කල්යාණ මිත්‍රයෙක් කරා අපිට ඒක ලැබෙන්න ඕනේ. ලැබිච්ච දේ අපේ මේ හැටියට අපිට යෝනිසෝ මනසිකාර කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ සද්ධර්ම ශ්‍රවණය. ඒ ටිකෙන් තමයි අපිට ওই ප්‍රත්‍ය ටික අනිවාර්යෙන් ලැබෙන්න ඕනේ. ඒ ලැබිලා අපි ওই ටික අපේ තියෙන පාරමිතා ශක්තිය ඒවා අපි ඒ වෙලාවේ ඉස්මතු වෙලා අපි ඒවා ගොනු කරගෙන අපි ඇති කරගන්න යම්කිසි දර්ශනයක්. ඒකට අපි කියනවා සම්මර්ෂණ ඥාන දර්ශනයක් අපි ඇති කරගන්න පටන් ගත්තා කියලා. ඒක තමයි හේතු වෙන්නේ මේ කියන විදර්ශනා ඥාන දර්ශනය ඇති වෙන්න. දැන් ওই සම්මර්ෂණ ඥානය තුලින් අපි ටික ටික අපි මේවා චින්තාමය වශයෙන් මනසිකාර කරනකොට අපිට පුළුවන් වෙනවා අර සංස්කාර ධර්මතාවල පරමාර්ථ ස්වභාවය අපි තේරුම් අරන් අපි ටික ටික මේවා ස්කන්ධ මට්ටමින් දකින්න පුරුදු වෙනකොට ඒ කියන්නේ අපි දැනගන්නෝ ලෝකේ රූප තියෙනවයි කියන ඒ රූප අපි දකින විදියට නෙමෙයි. අපි දකින්නේ මේ අනුත්පාදයේ වෙච්ච උත්පාදනයකින්නේ. ඒ කියන්නේ මේ රූපය කියලා අපි අරගෙන තියෙන්නේ අපේ හිතෙන් හදාගත්ත රූපයක්. ලෝකේ ඇත්තටම තියෙන රූපය එකක්. ඇති වෙන හැටගෙන නැති වෙන රූපය එකක්. නමුත් ඒක අපි අපේ අරමුණ විදියට ගත්තයින් පස්සේ අපි ඒක විපල්ලාස කරලා අපි හදන් තියෙන රූපය තව එකක්. එතකොට අපි දැනගන්නවා අර අපි හදන් තියෙන රූපය කියලා කියන්නේ ඒක ලෝකේ ඇත්තටම නැති එකක්. මේ ඒ කියන්නේ ඒ විදිහ රූපයක් ලෝකේ නැහැ. ලෝකේ තියෙන රූපය තමයි ඇත්තටම මේ බුදුරජාණන් වහන්සේ මේ පරමාර්ථ ස්වභාවයෙන් විස්තර කරපු රූප ස්වභාවය. එතකොට අපි ටික ටික අපි අර ඇත්ත ලං වෙනකොට අපි හදාගන්න එක අපි මේ උත්පාදනය කරගන්න එක අපිට පුළුවන් වෙනවා ඒක උත්පාදනය වෙන පැත්ත අඩු කරන්න. ඒ කියන්නේ අනුත්පාදයට යවා ගන්න අපිට ඒ නුවණ ටික ටික ඇති වෙනවා. එතකොට දැන් සංස්කාරවල ස්වභාවය නැත්තම් සංස්කාර හටගන්නේ නැත්තම් ඒවයි හට ගැනීම කියන එක ගත්තාම කාරණා පහකින් ඒක සිද්ධ වෙනවයි කියලා කියනවනේ. අවිද්‍යාව, තණ්හාව, කර්මය, ආහාර, නිබ්බන්ති ලක්ෂණය. නිබ්බත්ති ලක්ෂණය කියලා කියන්නේ අර ක්ෂණික නිරෝධේ වෙන හට ගැනීම. ඊට පස්සේ ඒකේ වැය පැත්ත ගන්නකොටත් මේ අවිද්‍යා, කර්ම, ආහාර, අවිද්‍යා, තණ්හා, කර්ම, ආහාර එතකොට යන්නේ විපරිණාම ලක්ෂණය. ආතන නිබ්බත්ති ලක්ෂණය කියලා කියන්නේ හටගත්ත එක
විපරිණාමය කියලා කියන්නේ වැයවීම. එතකොට දැන් මේ දෙකටම ගන්නේ අපි දැන් මේවා අරමුණු කරන්නේ අපේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්වභාවය තුලින්නේ. අපි එතකොට මේ එක එක රූපේට අර ලක්ෂණ පහ උදේ පැත්තෙන් දැක ගන්නවා, වැය පැත්තෙන් දැක ගන්නවා. ඒ වගේම වේදනා සංඥා සංකාර විඥාන කියන ඒ පහටම උදේ පැත්තෙන් දකින්න අර ලක්ෂණ පහ එකතු වුණාම එතන 25 ආකාරයක් තියෙනවා. ඊළඟට වැය පැත්තෙන් ගත්තාමත් 25 ආකාරයක් තියෙනවා. ඉතින් ඕක ඔතන විස්තර කරන්නේ සියුම් විදිහට ගත්තොත් ලක්ෂණ 50ක් ඔය උදේවැය ඥාන දර්ශනය තුල තියෙනවායි කියලා. දැන් අපිට ඔය කොහොම ටික අපේ මට්ටමට අහුවෙන්නේ තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් අපිට බොහොම මූලික විදිහකට අපි මේ පංචස්කන්ධයේ තියෙන අපේ ස්කන්ධ සැකස්ම අපි තුලින්ම අපි දැකගත්න අපිට නුවණ ආවම අපිට මෙන්න මේ විදිහට අපි රූපය ඇසුරු කරනවා මේ විදිහට අපිට වේදනාව සංඥාව චේතනාව එතන සංස්කාර කියන්නේ ඇත්තටම චේතනාව මුල් කරගත්ත ඒ සිතිවිලි සැකස්මනේ ඊළඟට ඒවා අපි හදාගත්ත එක ඒකනේ අපි විඥානය කියලා කියන්නේ අන්න ඒ විදිහට අපි මේ පංච උපාදානස්කන්ධය අපි දකින්න අරමුණු වලට හදාගන්න හැටි අපි දැකගත්තොත් අන්න ඒක අපි ඒකේ උදය දැකගත්තා කියලා කියන්න පුළුවන්. ඊළඟට අපිට ඒකෙම වැය වෙන හැටි දැකගත්තොත් අපි වැය දැක්කා කියලා කියන්න පුළුවන්. ඉතින් ওই විදිහට අපිට ඕනම අරමුණකට අපේ මේ පංචෝපාදානස්කන්ධය ඒ අරමුණ අර අපි උත්පාදනය කරගන්න විදිහට අපි ඒක වෙන හැටි දැකගත්තොත් අපිට ඒ කියන්නේ අපිට දෙයකට අපි ආසා කරන එක අපිට වළක්ව ගන්න බැරි වෙන්න පුළුවන් එකපාරට. නමුත් අපි සිහියෙන් නම් ඉන්නේ අපිට ඒ ආසාව ඇති වෙන හැටි පේනවා. ඒ වගේම ඒ ආසාව නැති වෙන හැටිත් පේනවා. එතකොට අපි මේ දෙක දැක ගන්නකොට ඒ අපි පෘථග්ජන මට්ටමේදී රැස් කළ කර්මයට වඩා වෙනස් කර්මයකින් තමයි එතන අපිට ඒකට මුහුණ දෙන්නේ. ඒ කියන්නේ අපි පෘථග්ජනෙක් ඕක දන්නේ නැහැනේ මෙයා ඒක සකස් වෙන්නේ කොහොමද වැය වෙන්නේ කොහොමද කියන එක එයා දන්නේ නැහැ. එයාට මේක ඇත්තටම තියෙන දෙයක් එයා අරගෙන එයා කර්මය හදා ගන්නවා. ඒ කර්මය එයාව ගෙනියන්නේ සසරේ දුවවනවා. තව ඉස්සරහට ඒකට විපාකයක් විදිහට එයාට ඉදිරියටත් ඒ ආස කරන දේ හොයන්න එයාට සසර හැදෙනවා. නමුත් අපි මේකේ හැදෙන හැටි අපි දැක ගන්නකොට එතකොට අපිට මේක නුවණත් එක්ක අපිට මේක යෙදෙන්නේ. එතකොට අපි මෙතන ඒ ආසාව හෝ ද්වේෂය කියන හැඟීම් මේ සිත්වැල ඇතුලේ තිබුණත් අපි එතන හැමතැනදීම අපේ නුවණ යෙදිලා තියෙනවා අර දිට්ඨිගත වීම මෙතන අර පෘථග්ජනයට තිවිච්ච දෘෂ්ටිගත වීම නැතුව තමයි මෙතන මේ ලෝභය හෝ ද්වේෂය අපි පරිහරණය කරන්නේ. අන්න ඒ දෘෂ්ටිය නැතිව ඒ පරිහරණය කිරීම තුළ මෙතන හැදෙන කර්මය අපිව සසරෙන් දුවවන පැත්තට නෙමෙයි සසරෙන් ගලවන පැත්තට යන ශක්තියකට තමයි හැදෙන්නේ. අන්න එහෙම ස්වභාවයක් මේ දකින්න. මේ සිත්වල එතකොට හතගන්නේ. ඉතින් අපි මේක දැන් දිගින් දිගටම පුරුදු කරනකොට මොකද වෙන්නේ? ටික ටික අර දෘෂ්ටිය රහිතව වුණත් ලෝභය ද්වේෂය පරිහරණය කරන එක ටික ටික ඒක ගෙවෙන්න ගන්නවා. ඒක ගෙවෙන්නේ අර විදිහට ඒ දෘෂ්ටි ඉස්සෙල්ලා අර සම්මාදිට්ඨිය තුල ඉඳගෙන මේවා වෙන හැටි හරියට දැනගත්තොත් අන්නේ දැක ගැනීම තුල තමයි මේවා ගෙවෙන්න ගන්නෙ. ඉතින් ඒක නිසා තමයි කියන්නේ අර උදේවැය කියන එක දැක ගන්න නැතුව දවසක් ඒ කියන්නේ උදේවැය නොදැන අවුරුදු 100ක් ජීවත් වුණත් ඒ ජීවිතයේ තේරුමක් නැහැ. නමුත් උදේවැය දැකගෙන එක දවසක් ජීවත් වුණත් ඒ ජීවිතය උතුම් කියලා දේශනා කරලා තියෙන්නේ ඒ නිසා. ඉතින් පුළුවන් විදිහකට හැමෝන්ටම මෙන්න මේ කාරණය හොඳට තේරුම් අරගෙන මේක තමන්ගේ ජීවිතේ ප්‍රැක්ටිස් කරන එක තමයි වෙන්න ඕන කාරණේ. ඔය බුදුදහමේ සියලු අපි ඉගෙන ගන්න දේවල් පටිච්ච සමුප්පාදේ ඵල හේතු සංධිය හෝ සතිපට්ඨානේ අපි සිහිය භාවිතා කිරීම හෝ කොයි පැත්තෙන් ගත්තත් මෙතන තමයි කේන්ද්‍රීය තැන බුදුදහමේ හරය සහ අරටුව කියන එක මතක් කරන්න කැමති මේ වෙලාවේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මෑණින් වහන්සේ මොන හරි කියන්න තියෙනවා මම හිතන්නේ නේද?
ඔව් තෙරුවන් සරණයි. ඒ පුතා කියපු ටික හරි සම්පූර්ණයෙන්ම අර මහත්මයා කියපු ටිකත් බොහොම හරි. දැන් අපි උදේවැය ඥානය සතිය උදේවැය ඥානය කියන්නේ අපි ආර්ය මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන තැන. ඒතර උදේවැය දකින්නවා කියන තැන තමයි ආර්ය මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්නේ. ඒක ඒ උදේවැය දකින්නවා කියන්නේ එතන ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ තමයි. එතන ප්‍රත්‍යක්ෂ ඥානයක් ඒක ඇති වෙනවා. ඒතර උදේවැය දකින්න කෙනා දැන් අපි සකු르දාගාමි අනාගාමි ඒ පැත්තට යනකොට දැන් ගොඩාක් වෙලාවට ඊළඟට උදේවැය බලා යන කෙනා වැයම දකිනවා. ඒ කියන්නේ ඊළඟට දකින්නේ වැය. වැයම ප්‍රත්‍යක්ෂ වෙන. ඒ කියන්නේ යාට නිරෝධයම ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒතර රහතන් වහන්සේ කියන්නේ නිරෝධයම දකින්න කෙනා. ඒ කියන්නේ නැතිවීමම දකින්නවා එතන. අතනින් තමයි ප්‍රවිෂ්ඨ වෙන්නේ. උදේවැයෙන් තමයි ආර්ය මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්නේ. එතන සෝවාන්. ඒතකොට අතන දැක තමා තුලින්ම ප්‍රත්‍යක්ෂ දැන් ශ්‍රුතමේ ඥානය අහපු පළියට අපි උදේවැය බලා යන එක නෙමෙයි අපි තුලින්ම දකින්න ඕන. තමා තුලින් ඒක ප්‍රත්‍යක්ෂ වෙන්නම ඕනේ. ඒ උදේවැය ඥානය Tamanට හරියටම දැක ගන්න තැන. ඊට පස්සේ උදේවැය දැක යනකොට තමයි එයාට හරියටම ප්‍රත්‍යක්ෂ වෙනවා මේ නිරෝධයම නේද දකින්නේ. මේ වැයම නේද මෙතන වෙන්නේ කියලා. අර එතෙන්ට එහෙම තමයි එතන දිගට කරගෙන යන්නේ. ඒ කියන්නේ මේ රහතන් වහන්සේලා නිරෝධයමනේ දකින්නේ. එතකොට ඒක නිරෝධයේ තියෙන ප්‍රභේද කීපයක්. ඊට මෙහාත් නිරෝධයේ තියෙනවා. ඒ කියන්නේ රහතන් වහන්සේලා දකින්න මෙහා නිරෝධය උදේවැයෙන් වැය විතරක් දකින්න එහෙම වෙන ප්‍රභේද එහෙම තියෙනවා. ඒක මට දැන් මතකෙට එන්නේ මම ඒක ඊළඟ සාකච්ඡාවේදී ඒ නිරෝධය කියන එක මම හිතන්නේ මේ අයත් මහත්මයාලත් පොඩ්ඩක් ඒක දන්නව නැති සමහර විට අභිධර්මය මේ හදාරන නිසා. මොකද නිරෝධය තියෙනවා ප්‍රභේද කීපයක්ම ඒක එහෙමයි. නමුත් උදේවැය දකින වැයම ප්‍රක්ෂේ තමයි ඊළඟට දකින්නේ. අන්න එතන මං චුට්ටක් මේ මතක් කරා. හොඳයි තෙරුවන් සරණයි. දැයි දිරුවන් සරණයි මේ විජයමාන්න මහත්තයා පොඩි දෙයක් මම එක්කහු කරන්නම්. හරීම වැදගත් දෙයක් මෙහෙණින් වහන්සේ කිව්වේ ඒක බොහොම හොඳයි මතක් කරලා මෙහෙණින් වහන්සේ අපිට කියපු එක. මොකද අපිට ඇතිවීම රළු වශයෙන් දැනගන්න පුළුවන් අර වැය පැත්ත තමයි අමාරු. හරියට දැන් ලයිට් එකක් පත්තු වෙලා තියෙන එකනේ අපි දකින්නේ. නමුත් ලයිට් එකේ නිවීම කියන්නේ බල්බ් එකක් ගත්තොත් බල්බ් එක පත් වෙලා තියෙනකොට ඕක මේ තප්පරයට කොච්චරද ගාණක් නිවි පත්තු වෙනවා. හැබැයි අපිට පත්තු වෙලාමනේ පේන්නේ අපිට නිවිච් එක පේන්නේ නැහැ. නමුත් දැන් අර මෙහෙණින් වහන්සේ කිව්වා වගේ මේ මාර්ගයේ ඉදිරියට යනකොට අර වැය වෙන එක තමයි ප්‍රකටවම පේන්නේ. නිරෝධය තමයි ප්‍රකටවම පේන්නේ. ඉතින් මේක තේරුම් ගන්න දැන් සුරත් මහත්තයා මේකට මේ දේ කියාගෙන යනකොට මට හිතුණා මේකට පොඩි උපමා නිකන් සම්මුතියේ මොකක් හරි උදාහරණයක් දුන්නොත් මේක අවබෝධ කරගන්න පහසු වෙයි කියලා. අපි හිතමු දැන් ගෙයක් තියෙනවා කියලා මේ මම නිකන් මේක හරි රළු උදාහරණයක්. ගෙයක් තියෙනවා නම් ගෙයක් හැදෙන්න ඒකේට ලී ඕනේ, සිමෙන්ති ඕනේ, ගල් ඕනේ. මේවා ඔක්කොම එක්කහු කරාමනේ ගෙයක් වෙන්නේ. එතකොට මේවා අපි එතකොට බාස් කෙනෙක් වැඩ කරන්න ඕනේ. එතකොට ඒව කරාම තමයි සම්පූර්ණ වෙන්නේ ගෙයක්. ගෙයක් කියලා අපිට දෙයක් ගන්න පුළුවන් වෙන්නේ. නමුත් මේ කෑලි එක එකක්වත් නැත්තම් ගෙයක් කියලා දෙයක් වෙන්නේ නැහනේ. අන්න ඒ වගේ අපිට රූපයක් කියලා දෙයක් හම්බ වෙන්නේ මේ කරුණු පහ තියෙන තැනක. එතකොට මේ කරුණු පහ යෙදෙන්නේ නැත්නම් අපිට රූපයක් හම්බ වෙන්නේ නැහැ කියනවා. අන්න ඒක මේක අවබෝධ කරගන්න අමාරු නම් අර සම්මුතියේ දීපු මේ රළු උපමාව පොඩ්ඩක් හිතුවනම් මේක වටහා ගන්න පුළුවන් විජයමාන්න මහත්තයා. ත්වන් සරණයි. හොඳයි බොහොම පිං. මම හිතන්නේ ඊටමත්ම වැදගත් කාරණා ටිකක් අපි ඉතින්දී සාකච්ඡා කළේ. මම හිතන්නේ අනුෂ්කා මහත්මියගේ ප්‍රශ්නෙන් ආයේ මම හිතන ඔබතුමීටත් ඒකට උත්තරේ හම්බ වෙන්නේ නැති. අපි උත්තර මහත්මියන් අහම ඔබතුමීට සාකච්ඡාව සම්බන්ධයෙන් මොනවද කියන්න තියෙන්නේ මාතෘකාව සම්බන්ධයෙන්? අවසරයි මේ මෙහිණි වහන්සේගෙන් ඇතුළු හැමෝගෙම හරිම ගැඹුරු ධර්ම සාකච්ඡාවකට මේ තමයි සහභාගී වෙන්න හුඟක් මානසිකාර්ය කරන්න ලැබුණේ. බොහොම පිං.
මටත් අර මේ අනුෂ්කා මහත්මියට නැගුණ ප්‍රශ්නෙම ඒක තමයි. එතකොට මට තේරුනේ මෙහෙණින් වහන්සේ පැහැදිලි කරේ ඇත්තටම අපි අර රූපේ ඉස්සෙල්ලාම හදාගන්න එන හේතු ටික නේද කියලා භවෙන් භවයට අපි අරන් යන්නේ. මේ කොහොමද කියලා මේ රූපයක් හදාගන්න එක ගැන ප්‍රසන්ත මහත්මයා අපිට පැහැදිලි කරේ ඇත්තට මේ දැන් මේ මොහොතේ අපි රූපය හදාගන්න මේ ඇත්තටම මේ අපේ මේ ආයතන වලින්ම අපි කොහොමද රූපයක් ගැටුණාම ඒකට ඒ වෙන කාරණා ටික මට මතක් වුණේ අර ගුරුතුමා කියනවනේ හරියට මේ අවස්ථාවට දාලා බලන්න කියලා මේ අවස්ථාවට මේ යන විදිහ කියලයි ඒ විදිහට එතකොට ඒ අපූර්වට ඒක ගැලපුණා. අනිත් එක තමයි තව විස්තර කළා තමයි ප්‍රසන්ත මහත්මයා ඒක සඳහන් කළේ. ඒ ටික තමයි මට කියන්න තියෙන්නේ. බොහොම පිං හැමෝටම. බොහොම පිං උත්තර මහත්මිය. අපේ ඉන්ද්‍රා ඊරාංගනී මහත්මියන් අහම ඔබතුමීට මේ සම්බන්ධව කියන්න තියෙනවද? ඔබතුමීගේ මයික් එක මියුට් වෙලා තියෙන්නේ. තිරුවන් සරණයි මහත්මයා. මේ අවසරයි මෑණින් වහන්සේ දිනුත් ඒ ගැන නම් මට අර එච්චර මං අහගෙන හිටියා. දැනුම කියන්නේ ඔයගොල්ලෝ ගැඹුරු මාතෘකා කියලා කතා කරේ. ඉතින් ඒ ගැන මං ගොඩක් අහගෙන හිටියා. ඉතින් මට අවබෝධ වේවි. මටම මං මෑණින් වහන්සේගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නද? අහන්න මහත්මිය. මේ මෛත්‍රී භාවනාව සම්බන්ධයෙන් ඊයේ මෑණින් වහන්සේ කිව්වා අර මෛත්‍රී භාවනාව කෙටි ක්‍රමයකට වඩන්න කියලා. එතකොට මම අහලා මේ දැනට කෙටි ක්‍රම දෙකක් අනුගමනය කරනවා. එකක් මම නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා සුවපත් වෙම්මා දුකින් මිදෙම්මා නිවන් දකිම්මා මාමින් අන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා කියලා. ආයි ක්‍රමයක් තියෙනවා මාගේ කයෙහි දුක් දුරු වී සුවපත් වෙම්මා මාගේ සිතේ දුම්නස් දුරු වී සුවපත් වෙම්මා මම සුවපත් වෙම්මා මාමින් අන් සියලු සත්වයින්ගේද ශරීරවල හා සිත්වල දුක් දුරු වී සුවපත් වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා කියලා. ඒ ක්‍රම දෙක එහෙම හොඳයිද නැත්නම් මෑණින් වහන්සේ ක්‍රමයක් යෝජනා කරනවද කියලා මට දැනගන්න කැමතියි. තිරුවන් සරණයි. හොඳයි මහත්මිය. මේ ඒ ක්‍රම දෙකේ වැරදක් නැහැ කිසිම. දැන් අපිට හිතට දැන් ඔය අපි වචනෙට සීමා කරන්නේ නැතුව ඔය මෛත්‍රී භාවනාව වඩනකොට අපිට ඒ වචන හොඳට හිතට වැදෙන්න ඕනේ. ඒ කියන්නේ මම දුක් වෙම්මා නිරෝගී වෙම්මා සුවපත් වෙම්මා කියන්නේ මේ කය නෙමෙයි අපේ හිත. මොකද ඥානන් වහන්සේ කය වර්ණනා කරේ නැහැ. කය නිරෝගී වෙන්නේ නැහැ. කය ලෙඩට උල්පත රෝගයට උල්පතක් කියලායි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට අපි අපේ හිතයි මම වෛර නැත්තේක් වෙමි. තරහ නැත්තේක් වෙමි. ඊර්ෂ්‍යා නැත්තේක් වෙමි. නිදුක් වෙමි නිරෝගී වෙමි සුවපත් වෙමි. එතකොට කොහෙද මගේ හිත? හිත සුවපත් වෙන්න හිතනේ අපේ සුවපත් කරගන්න මේ හිත හදා ගන්නා වැඩපිළිවෙලන්න යන්නේ මහත්මිය. එතකොට මෙහෙම එතකොට මා මෙන්ම මේ මාගේ අසල්වැසියෝද නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. ගොඩාක් දුරට ගොඩාක් මෛත්‍රී භාවනාව කියන ගොඩාක් විහිදිච්ච ලොකු භාවනාවක්. නමුත් අපි මේ මොහොතේ අපි කෙටි කරලා අපිට අවශ්‍ය අපිට අදාළ ටික අපේ මේ මනස හදා ගන්න ටික නේද? එහෙම කරගන්න උත්සාහයක යෙදෙන්න. ඒ වගේ කෙටි ඊළඟට මා මෙන්ම කියන්න. මා මෙන්ම සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා. අර එහෙම කියලා එහෙම තමන්ගේ හිතට එතකොට ඒ වගේ වෛරය තරහව ඒ වචන දෙකක් දාන්න.
මොකද ඔබගේ ඊයේ මම විස්තර ඇහුවම ටිකක් අපිට ඒවා ගැටෙන්නේ අපි තවත් කෙනෙක් නිසා අපි ගැටෙන්නේ අපේ තියෙන දේශසිතුවිලි හන්දනේ අපේ දේශය වැඩි හන්දනේ එතකොට ඒක අඩු කරගන්න අපි මෛත්‍රී චින්තනය මෛත්‍රිය වඩන ඒක අපේ හිතට වැදෙන්න ඒ කියන්නේ ඒකටම සිහිය පවත්වමින් ඒ මොහොතට සිහිය පවත්වමින් ඒ වචනවලට සිහිය පවත්වමින් ඒ වගේ කෙටියෙන් හදාගන්න. ගොඩාක් දුරට යන්න එපා. කෙටියෙන් තමන්ගේ අවට පිරිසට සියලු සත්වයෝ කිව්වම ඔක්කොම අයිති. එහෙම හදාගෙන මෛත්‍රී භාවනා මූල ඒ ටික වඩන්න. එතකොට ඔබතුමියට ඒ දේවල් ගොඩක් වෙලාවට හරියයි. එතකොට ඇත්තටම සතුටින් ඉන්න මම කියන්නේ බොහෝම මේ ගොඩාක් දේවල් ඔලුවට ගන්න එපා. මොකද තමන් බාහිර රූපයක් දැක්කලා බාහිර ශබ්දයක් අහලා ඒකේ දේශය හෝ ඒකට කැමැත්ත හෝ ඔය දෙකම ඇලීම ගැටීමනේ. ඔය දෙකම ඇති කරගන්නේ තමන්ගේ කෙලෙස් මට්ටම අනුව. නැතුව බාහිර රූපෙවත් බාහිර ශබ්දෙවත් බාහිර ගඳ සුවඳවත් බාහිර ස්පර්ශයකවත් ඒ රූපෙවත් නැහැ වෛරයක්. ඒ දැන් ඔබ හිතන ඒ රූපය ඔබට කරදර කරන ඔබේ භාවනාවට කරදර කරන ඒ රූපයේ වෛරයක් නැහැ නේද? ඔබ දකින ඔබට කනට ඇහෙන ශබ්දයේ වෛරයක් නැහැ. කෙලෙසය තියන්නේ කොහෙද? මගේ මේ විඥානේ මගේ හිතේ ඒ මොහොතේ හටගත්තු විඥානය ඒ මොහොතේ මගේ මේ දේශයක් හටගත්ත මේ මගේ කෙලෙස් මට්ටමයි කියලා හිත අන්න ඒක හිතන්න මේ මමයි මේ කෙලෙස් මට්ටම නැත්තම් එහෙම කියලා හිතන්න මං ඉතින් අර ලෞකික පැත්තෙන් කියන ඔබ නිදහස් තැනකට කාමරයක් නම් ටිකක් දොර වහගෙන ජනේලයක් කරලා හුලම් වදින තැනක නිදහසේ භාවනා කරන්න Tamante ඒ ශබ්ද පොඩ්ඩක් ශබ්ද එනකොට මූලික භාවනා කරනකොට ඒක කරදරයි මොකද මානස දියුණු කරේ නැති නිසා. ඉතින් ඒක නිසා ශබ්දයේ කරදරයක් වෙන නිසා අර වගේ තැනක කාමරේ වහගෙන හෝ Tamanට පහසු තැනක නිදහස් තැනකට ගිහිල්ලා වත්ති පිටියේ ගහක් යටට හෝ ගිහිල්ලා ටිකක් භාවනා කරන්න මං හිතනවා. ඊට එහා ඔබතුමියට යන්න අසීරු තත්වයකුත් තියෙන නිසා. ඒක නිසා ඒ වගේ තැනක මෙහෙම කරගෙන යන්න මෛත්‍රිය අර විදියට කෙටියෙන් කරගන්න. ඒකට හරි පහසුයි. වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව නැති වේවා, තරහව නැති වේවා කියන තැන ඒ වචන Taman ටිකක් හිතට ප්‍රගුණ කරන්න. හොඳයි මහත්මිය මං හිතනවා ඔබතුමියට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් ඔය භාවනාව සාර්ථක වෙලා ඔබතුමිය හොඳ මානසිකාරයක් හොඳ සැහැල්ලුවක් සතුටෙන් ඔබට ඉන්න සතුටෙන් මේ ධර්මය වඩා ගන්න ශක්තිය ධෛර්යය වීර්ය ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා කියලා. හොඳයි තෙරුවන් සරණයි. හොඳයි තෙරුවන් සරණයි මෑණියන් වහන්සේ. ගැටලුවට මෙහෙණින් වහන්සේ මොනවා හරි කියන්න හැදුවා නේද? උත්තරය ලැබුණාද කියලා මේ මහත්මියගෙන් අහන්න ගැටලුවට. ලැබුණාස ගොඩක් පින් සිද්ධන තේරුණා මට හොඳට. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි මෑණියන් වහන්සේ. තෙරුවන් සරණයි ඉන්ද්‍රා මහත්මිය මේ ඔබතුමිය අපේ සතර සතිපට්ඨාන වැඩසටහනට සහභාගී වෙනවා නේද? ඔව් මහත්මිය මම හැමදාම සිකුරාදාට සම්බන්ධ වෙනවා. එතකොට ඒ අර මේ බණ්ඩාරවැල ඥානසිරි ස්වාමීන් වහන්සේ මේ මෛත්‍රී භාවනාව වඩනවානේ අපිව මේ ඒ කියන්නේ ඒ භාවනා උපදෙස් දෙනවනේ ඒ වෙලාවේ අන්න ඒ විදිහට අර මේ මෙහෙණින් වහන්සේ කිව්වා වගේ අර හිතට ඒක අරගෙන ඒ හැඟීම ඒ මෛත්‍රී හැඟීම හිතට ගන්න විදිහට ඒ අර උපදේශ එක්කම කරොත් මට හිතෙන්නේ ඒක ඉක්මනට තමන්ම කරනවට ඉස්සරලා තමන්ම කරනවට වැඩිය අර උපදේශ පිට කරනකොට ඊට පස්සේ තමන්ට තනියම කරගන්න පුළුවන් තත්වයට එයි කියලා. ඉතින් මම හිතනවා මේ විදිහට කරගෙන ගියොත් ඔබතුමියට මේක වැඩි ඉක්මනට මේක දියුණු කරගන්න පුළුවන් වෙයි. ඊට සරණයි මහත්මිය. හොඳයි බොහොමත්ම පිං සියලු දෙනාට මම හිතන්නේ අපි අද පැයකුත් විනාඩි 20ක් අපේ සාකච්ඡාව කරගෙන ගියා. අද ඊටමත් අරබරිතමත් වටිනා සාකච්ඡාවක් අපි කළා. මම අපේ උත්තරාණ මෙහින් වාචිත ආරාධනා කරනවා පුණ්‍යානුමෝදන කර අපේ අද
මේ සාකච්ඡාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඉතින් අද දිනත් බොහෝම වැදගත් බොහෝම වටිනා කියන ධර්ම සාකච්ඡාවක් කරා. හැම දිනාටම දැනුම වගේම මතකයන් අවදි කර ගන්නට, මාර්ගය වඩා ගන්නට බොහොම ශක්තියක් වුණාද ධර්ම සාකච්ඡාව. ඉතින් අපි මේ සියලුම අපි කරගත්තා වූ අද මේ කාලය තුල කරගත්තා වූ සියලුම පින් අපි අනුමෝදන් කරමු සියලුම දෙවියන්ට. ඒ වගේම මිහිතලේ මේ සියලුම දෙනාම ඒ කියන්නේ මේ වෛද්‍යතුමා මේ සූරත් පුතා ඇතුළු මේ සියලුම දෙනාම ආරක්ෂා කරන ඉෂ්ඨකාමී දේව සමූහයාටත් මිහිතලේ සිට බඹතලය දක්වා විහිදෙන අල්පේශාක්‍ය මහේශාක්‍ය සම්‍යක් දෘෂ්ටික සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාටත් මේ පින් අනුමෝදන් වෙත්තා. ඔවුන් පතන්නා වූ බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කර ගනිත්වා කියලා අපි සාදු කියලා අනුමෝදන් කරමු. ඒ වගේම මහා සංඝරත්නයටත් අතිපූජනීය ගෞරවනීය මහා සංඝරත්නයටත් අපි කරගත්තා වූ සියලුම පින් අනුමෝදන් වෙත්වා. ඔවුන් පතන්නා වූ බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියලුම කල්යාණ මිත්‍රයන්ටත් ඒ වගේම සුජීවත්ව සිටින මේ අප හා සම්බන්ධ වෙච්ච සියලුම දෙනාගේ පවුල්වල සුජීවත්ව සිටින සියලුම දෙනාටමත් මේ සියලුම පින් අනුමෝදන් වෙත්තා. ඔවුන්ටත් මේ ධර්මය අවබෝධ කරගෙන මේ උතුම් නිවනින් සැනසෙන්නටම මේ ගෞතම බුද්ධ ශාසනයේදීම මේ කුසලය හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මියගිය රණවිරුවන්ටත් අපි කරගත්තා වූ සියලුම පින් අනුමෝදන් වෙත්වා. ඔවුන් දුගතිගාමීව සිටිනවා නම් සුගතිගාමී තත්ත්වයටපත් වෙලා වහවහ උතුම් නිවනින් සැනසෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ වෛද්‍යතුමා සුරත් පුතා ඇතුළු මේ සහ සම්බන්ධ වෙච්ච සියලුම දෙනාගේම මියගිය සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඔවුන් දුගතිගාමීව සිටිනවා නම් සුගතිගාමී තත්ත්වයටපත් වෙලා වහවහ උතුම් නිවනින් සැනසෙත්වා. ඒ වගේම වෛද්‍යතුමාටත් ඒ වගේම මේ සුරත් පුතාටත් මේ කරන්නා වූ කාර්යය තව තවත් කරගෙන යාමට ශක්තිය ධෛර්යය වීරිය ඇති වේවා. ඒ වගේම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයක් ඇති වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ සියලු දෙනාටම මේ මාර්ගය වඩා ගැනීමට ශක්තිය ධෛර්ය වීරිය සතිය සමාධිය ප්‍රඥාව නැනනුවණම වැඩිලා වහවහ මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි අපි ප්‍රාර්ථනා ගාථාව කියමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සත්තං සමාගමෝ ධම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු කියලා සාදු. හොඳයි මම සියලු දෙනාටම ආශිර්වාද කරනවා. සබ්බේතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්තන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලಂತಿ. සියලු දෙනාම දුකින් මිදෙත්වා සුවපත් වේවා වහවහ උතුම් නිවනින් සැනසෙත්වා. සාදු 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 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛිතං අනුත්තරං දුර්ලභේන මයා නමෝ බුද්ධං නමः. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි මෙහෙණින් වහන්සේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සියලු දෙනාටම. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සියලු දෙනාටම.